පුතේ අද අපිට තියෙන්නේ අභ්‍යාසංක 16 නේද? අපි 15 ඉවර කරානේ ගිය සතියේ. අද අපිට තියෙන අභ්‍යාසංක 16. 16 කියන්නේ පුතේ පරණ විභාග ප්‍රශ්නයක්. 2015 විභාග ප්‍රශ්නේ. හරි. අභ්‍යාසංක 16. බලන්න පුතේ අභ්‍යාසංක 16. කියවනකො අභ්‍යාසංක 16 පුතේ ඔක්කොමලා. බලන්න මාත් එක්ක අභ්‍යාසංක 16 බලන්න. නාරද 2021 3.1 දින 2021 3.1 දින රුපියල් 1,50,000ක මුදල් ආයෝජනය කරමින් ඔහුගේ නිවසේ කොටසට ලිපි ද්‍රව්‍ය අලෙවිසලක් ආරම්භ කරන ලදී. කියන්නේ මෙයා පටන් ගන්න ලිපි ද්‍රව්‍ය පිටින් අරගෙන නැවත විකුණන ව්‍යාපාරත්වය පටන් ගන්න. පටන් ගන්න තියෙන 2021 මාර්තු 1 වෙනිදා මෙයා ව්‍යාපාරේ පටන් ගන්න. ඊට පස්සේ අපිට කියනවා එයා අපිට මුදලින් දානවා 1,50,000. මේ ලිපි ද්‍රව්‍ය අලෙවිසල පටන් ගන්න එයාගේ අතේ තියෙන සල්ලි වලින් 1,50,000 මෙයා යොදවනවා. තවද ඔහු ව්‍යාපාරයේ භාවිතය සඳහා රුපියල් 60,000ක් වන්නා ලී බඩුද රුපියල් 60,000ක් වන්නා ලී බඩු එදිනම ගෙනෙන ලදී. ඔහු ව්‍යාපාර නමින් ඔය කියන්නේ එයාගේ සල්ලි 1,50,000ක් ව්‍යාපාරයට යොදවනවා. එයා ගාව තියෙන 60,000ක ලී බඩු ව්‍යාපාරයට යොදවනවා. ඒතර ඔක්කොම ව්‍යාපාරේ පටන් ගන්න එයා 2,10,000ක් යොදවනවා නේද? ඔහු ව්‍යාපාරයේ නමින් බැංකු ගිණුමක් ආරම්භ කළ අතර සියලු මුදල් ගනුදෙනු එම ගිණුම තුලින් සිදු කරන ලදී. පහත ගනුදෙනු පළමු මෙහෙයුම් මාසවලදී සිදු විය. ඒතකොට ව්‍යාපාරේ පටන් ගන්න මුදලින් 1,50,000යි එයා ගාව ගෙදර තියෙන 60,000ක ලී බඩු ව්‍යාපාරයට යොදවනවා. එතකොට මට කියන්න පුතේ මෙසේජ්ජක් හරි දාන්න නැත්නම් කතා කරලා කියන්න මෙයා ව්‍යාපාරේ පටන් ගන්න යොදන ප්‍රාග්ධනය කීයද? ආරම්භක ප්‍රාග්ධනය කීයද පුතේ? උත්තර. ආරම්භක ප්‍රාග්ධනය කීයද? එයා මුදලින් 1,50,000ක් දානවා. එයාගේ ලී බඩුත් 60,000ක දානවා. මෙයා ව්‍යාපාරේ පටන් ගන්න ඔක්කොම කීයක් දානවද? කීයද දාන්නේ? 2,10,000ක් ව්‍යාපාරයට යොදවනවා නේද පුතේ? 2,10,000ක් ව්‍යාපාරයට යොදවනවා. හරි? 2,10,000ක් මෙයා ව්‍යාපාරේ පටන් ගන්න යොදවනවා. ඊට පස්සේ කියනවා මාසික ගනුදෙනු දීලා තියෙනවා අපිට. මාසික ගනුදෙනු 10ක් දීලා තියෙනවා. හරි? මාසික ගනුදෙනු 10ක් දීලා අතිරේක තොරතුරක් දෙනවා. අතිරේක තොරතුරු දෙකක් දෙනවා. 2021 මාර්තු මාසදා 3,000ක් වූ ව්‍යාපාරයේ දුරකථන බිල 21/4/2 ලැබිනි. ඔව්ද මාර්තු මාසයේ පුතේ ටෙලිෆෝන් බිල් ලැබෙන්නේ අප්‍රේල් 2 වෙනිදා. නමුත් ඒක මාර්තු මාසෙක. ව්‍යාපාරයේ දේපල පිරිත උපකරන වාර්ෂිකව 120 බැගින් සරල මාර්ග ක්‍රමයෙන් ෂෙයා කළ යුතුයි. අතිරේක තොරතුරු පුතේ අපිට අතිරේක තොරතුරු දෙනවා. බලන්න අතිරේක තොරතුරු ටික. හරි? අතිරේක තොරතුරු නෙමෙයි අවශ්‍ය වන්නේ ඉහත 1 සිට 10 දක්වා ගනුදෙනු වල බලපෑම අගයන් සහිතව ගිණුම් කරන සමීකරණය භාවිත කර පෙන්눔 කර එක් අග ඉදිරියේ වැඩි වේ නම් ධනද අඩු වේ නම් ඍණද යන්න සඳහන් කිරීම. මේ සඳහා පහත ආකෘතිය භාවිතා කරන්න. ඉතින් අපිට ආකෘතියක් දෙනවා සාමාන්‍ය විභාග ප්‍රශ්නයක. මේ 2015 විභාග ප්‍රශ්නේ. අර මම දීපු ගණන් වල පුතේ මම ආකෘතිය දෙන්න නැතුව අපි ඇඳලානේ කරේ. ඒ ලෙවල් ප්‍රශ්න වලදී පුතේ ආකෘතිය දෙනවා. ඒක අපිට ලේසි. වත්කම් ගනුදෙනු අංකයේ වත්කම් පුතේ තියෙනවා 1 2 3 4යි. ඔය බැංකු කියන්නේ මුදල් කියන එක. වවන්නම් ටියුට් එකේ ලියා ගන්න. බැංකු කියන තැනට මුදල් කියලා ලියාගත්තත් කමක් නැහැ. වරහන් ලියා ගන්න මුදල්. ඉතින් දැන් ඒ ලෙවල් වලදී මුදල් බැංකු කියලා දෙකක් නැහැ. දෙකම එකයි. වගකීම් දෙකයි. හිමිකම් එකයි. ඊට පස්සේ ඉවරනේ ආදායම් ප්‍රකාශය. එහෙනම් පුතේ ඉස්සෙල්ලාම මේ පළවෙනි මාසේ 2021 මාර්තු මාසෙට ඔය ආදායම් ප්‍රකාශය දන්න කියලා අපිට කියන්නේ නේද? ආදායම් ප්‍රකාශ නෙමෙයි. ඔය විදිහට ඔක අදගන්න ඉස්සෙල්ලාම. හරි. පුතේ මේක තීරු 3ක් රූල් 3ක් වගේ අල්ලන මුලේ ගෙවුවනම් අපිට පහසුයි. හරිද? රූල් දෙකක් 3ක් වගේ අල්ලන්න. දෙක මදි පුතේ. ඇයි ඒ? අර වෙලඳ ලැබියුත් දැහැම දිගට ලියන්න තියෙනවනේ දේපල පිළියෙත උපකරණ කියලා. හරි ගනුදෙනු අපිට තියෙන්නේ 10න් ලියන්න. මේක තීරු රූල් 3ක් වගේ ගන්න. මෙතන රූල් 3ක් වගේ අරගෙන ඉස්සලම ගනුදෙනු අංකය
ඊට පස්සේ මේ උඩ ඉර රූල් තුනක් තියෙනවනේ මෙතන. එක රූලක් මෙහෙම බෙදලා වත්කම් කීයක් තියෙනවද? වත්කම් 4ද? වත්කම් 4යි නේ. 1 2 3 4යි වත්කම් 4ක් තියෙනවා. ඒ නිසා මේක මෙහෙම 4ට බෙදමු අපි. හරිද? වත්කම් 4යි වගකීම් 2යි නේ තියෙන්නේ. වගකීම් 2යි. ඔව් වගකීම් 2යි තියෙන්නේ. වගකීම් 2යි හිමිකම් 1යි. ඒක ප්‍රාග්ධනය කියලා නැහැ කෙලිම හිමිකමමයි කියලා දීලා තියෙන්නේ. තමන්නේ. දෙකම 1යි තියෙන්නේ. එහෙම ඕනේ නැහැ. එහෙනම් හිමිකම් කියලා දීලා. මේගොල්ලෝ දීලා තිබ්බ විදිහට අපි අඳගත්තා. අඳ ගන්න. උදේ අඩු වලින් අදින්න වාට වෙලා යනවා නම් කිසි ගැටලුවක් නැහැ. අතින් ඉරි අදින්න දැන් ඔයා ඉරි අදින්න පුරුදු වුණොත් ඔයාට කලා අත හුරු වෙනවා. කලාවක් ඔයාට හැදෙනවා. ඊට පස්සේ ඉදිරි ගා ගන්න පුළුවන්. නැත්නම් විභාගෙට ගිහිල්ලා වෙලාම අදින වුණාම පුතේ ඉරි ගහන්න ගියාම කැත වෙනවා. දැන් ඉඳලා පුරුදු වුණාම මේක අවුලක් නැහැ. අතින් ඉරි අදින්න එහෙම අවුලක් නැහැ. හරිද? අපි නම් කරමු ඉස්සලම ගනුදෙනු අංකය වත්කම් 4යි වත්කම් 4 දීපල පිරියත උපකරණ කියන්නේ ඉඩම් ගොඩනැගිලි යන්ත්‍ර මෝටර තයපදී දීපල පිරියත උපකරණ කියලා අපි කියන්නේ. දීපල පිරියතා උපකරණ දීපල පිරියතා උපකරණ තොගේ මෙතන තොගේ කියන්නේ මෙයා ලිපි ද්‍රව්‍ය විකුණන අද විසලා ඒ විකුණන්න ගන්න ලිපි ද්‍රව්‍ය ටිකට තමයි තොගේ කියලා කියන්නේ. තොගය වෙනද ලැබිය යුතු දෑ ඊට පස්සේ බැංකු කියන්නේ මුදල් කියන එක මම මුදල් කියලා ලියන්නම්. ඔය බැංකු කියන්නේ උතන මුදල් කියන එක තමයි. ඒකට මුදල් කියලා ලියන්නේ 100%ක් හරි ඔයගොල්ලෝ. මුදල් ඊට පස්සේ වගකීම් හරි වගකීම් දෙකක් තියෙනවා ඔකේ. වගකීම් දෙක වෙනද ගෙවිය යුතු දෑයි ණයයි. වෙනද ගෙවිය යුතු දෑ ඊට පස්සේ ණය. හරිද? අන්තිම තීරුව හිමිකම්. ඒගොල්ලෝ හිමිකම් කියලා විතරයි ප්‍රාර්ථනා කියලා ඉන්නේ මම දීලා තියෙන්නේ. හරි නේද? ඉතින් ගත්තානේ. ඇඳගෙන ඉතින් මේ අයිනෙන් පොඩි දෙයක් දැක්කද ඔයා? රුපියල් 1000 කියලා දාලා තියෙනවා දැක්කද ගාන? ඒ කියන්නේ ගාන හදන්න ඕනේ පුතේ ඔය ඡේදේ තියෙන ඒවායි අග බිඳුන අයින් කරලා. ඒගොල්ලෝ කියනවා පුතේ 1000 වලින්ම හදන්න කියලා. මේ 2015 විභාග ප්‍රශ්න දැක්කනේ. ඒ නිසා මේ අයින් වෙන ලියන්න රුපියල් 1000. අයින් වෙන ලියන්න රුපියල් 1000. රුයන්න දාලා බිඳුන දාන්න. හරිද? රුපියල් 1000 කියලා දාන්න. රුයන්න බිඳුන දාන්න. හරි. ඉතින් ආයි අවශ්‍ය වන්නේ කියන තැන කියවන්න ආයි අහන ප්‍රශ්නෙට අපි උත්තර ලියන්න. අපිට ඕන දේවල් නෙමෙයි. ඉතින් අර මුල්ම ඡේදෙ මෙයා ප්‍රාග්ධනය දැම්මයි කියවනේ මුදලින් 1,50,000යි. එයා පාවිච්චි කරගෙන තිබු ලී බඩුවේ එහෙම දැම්මයි කියලා කිව්වනේ. කිව්ව නේද මුල් ඡේදෙ? නමුත් අවශ්‍ය වන්නේ කියන තැන ආයසරයක් කියවන්න. ඉහත 1 සිට 10 දක්වා ගණන් වල බලපෑම ගිණුම් කරන සමීකරණය භාවිතා කර පෙන්눔 කරමින් එක් එක් අග ඉදිරින් වැඩි වේ නම් ධනද අඩු වේ නම් ඍණද සඳහන් කරන්න. ඒ කියන්නේ පුතේ
ලියන්න කියන්නේ ඔය ගනුදෙනු 10 විතරයි. අර මුලින්ම එයා ප්‍රාග්ධනය දාපු එක ලියන්න ඕනේද අපි? නෑ. එහෙම ලියන්න ඕනේ නැහැ. එයා ප්‍රාග්ධන විදිහට මුදලින් 1,50,000යි ලී බඩු වලින් 60,000යි දානවනේ. ඒක ලියන්න ඕනේ නැහැ. අපිට කියන්නේ ගනුදෙනු 10 ලියන්න කියලා විතරයි. හරි. එහෙනම් අපි ගනුදෙනු 10 ලියමු. හරි. ඉතින් අපි ගනුදෙනු 10 ලියමු. පළවෙනි ගනුදෙනුව 1 දාන අංක 1 අංක 1 රුපියල් දැන් දහස් වලින් හදන්නේ මේ ඒගොල්ලෝ අපිට දහස් වලින් හදන්න කිව්වා. දැන් මේක පුතේ දහස් වලින් නොහැදුවොත් වැරදි ඔයගොල්ලෝ. බින්තුන දාලා ලිව්වොත් වැරදි. එහෙම ලියන්නේ නැහැ. ඒගොල්ලෝ දහස් වලින් හදන්න කරනවා අනිවාර්යෙන් දහස් වලින් හදන්න ඕනේ. රුපියල් 100 මම 100 කියලා ගන්නම් ඈ. රුපියල් 100ක ලිපි ද්‍රව්‍ය අයිතම අත්පිට මිලදී ගන්න. දැන් මෙයා මොනව කරන ව්‍යාපාරයක්ද? ලිපි ද්‍රව්‍ය විකුණන ව්‍යාපාරයක්. එහෙනම් ලිපි ද්‍රව්‍ය ගන්න මොනව කරන්න? නැවත විකුණන්න. එහෙනම් මුදේ ලිපි ද්‍රව්‍ය ගන්න එක මෙතන දාන්නේ මොකටද? දේපල පිළිවෙත උපකරනද? නෑ. තොගය. නැවත විකුණන්න ගන්න තොගය. එහෙනම් 100ක ලිපි ද්‍රව්‍යෙන් මෙයා ගන්නෙ. කොහොමද ලියවෙන්න ඕනේ එහෙනම්? තොගය ධන 100යි. එයා මුදල් ගෙවන්න නේද ගන්නෙ? මුදල් ඍණ 100යි. එයාට 100ක ලිපි ද්‍රව්‍ය එනවා. ඒකට එයා මුදල් ගෙවනවා. තොගේ ධන 100යි. තොගේ ධන 100යි. මුදල් ඍණ 100යි. තොගේ ධන 100යි. මුදල් ඍණ 100යි. තොගේ ධන 100යි. මුදල් ඍණ 100යි. හරිනේ? වෙන මොකටවත් බලපාන්නේ නැහැ. අන්තිමට බලපාන්නේ නැහැ. හරි. ගනුදෙනු අංක 2 රුපියල් 70ක ලිපි ද්‍රව්‍ය ආයිතම 100කට අත්පිටම වලට විකුණලා දී. හරි. 70ක ඒවා මෙයා 100කට විකුණලා. ඒතකොට කීයක් ලාභ තියාගෙන විකුණලා තියෙන්නේ? 70ක ඒවා පුතේ 100කට වික්කාම 30ක් ලාභයිනේ. එහෙනම් මෙයා 70ක ලිපි ද්‍රව්‍ය දීලා අත්පිට නේද? සල්ලි 100ක් ගන්නවා. එයාට ලාභයි කීයක්ද? 30ක්. එහෙනම් කොහොමද ලියන්නේ? 2 කියලා දැම්මා. තොගයෙන් පුතේ විකුණන්න ගෙන අපිට ද්‍රව්‍ය විකුණන්නේ. ඒතකොට තොගේ ඍණ 70යි. තොගේ ඍණ 70යි. තොගේ ඍණ 70යි. මේ 70ක ද්‍රව්‍ය දිලවා 100ක් සල්ලි ගන්නවා නේද? ඒතකොට මුදල් දාන 100යි. මුදල් දාන 100යි. පාට ලාභයි කීයක්ද? 30ක් ලාභයිනේ. හිමිකම් ධන 30යි. හිමිකම් ධන 30යි. හිමිකම් ධන 30යි. අනිත් ඒවා ටිකක් ගහන්න. අනිත් ඒවා ටිකක් ගහන්න. තුන්වෙනි ගනුදෙනුව රුපියල් 1,50,150ක ලිපි ද්‍රව්‍ය ආයිතම ණයට මිලදී ගන්නාදී. ඉතින් 150ක ලිපි ද්‍රව්‍ය නැවත විකුණන්න ඕන ලිපි ද්‍රව්‍ය 150ක ඒවා මෙයා සල්ලි දෙන්නේ පස්සේ දැන්ට ණයට ගන්නෙ. එහෙනම් මොකද වෙන්නේ වාගේ? තොගේ වැඩි වෙනවා 150කින්. මුදල් වලට මුකුත් වෙන්නේ නැහැ. වාගේ ණයද වැඩි වෙන්නේ වෙනද ගෙවිද්දාද වැඩි වෙන්නේ පුතේ? කියන්නකෝ. වගකීමක් තමයි. නමුත් මොකද්ද වගකීමේ නම? ණයද වෙනද ගෙවිද්දාද? ඉතින් එතනදි වෙළඳ කියන්නේ මේ ව්‍යාපාරේ නැවත විකුණන්න ගන්න ඒවා. නැවත විකුණන්න ගන්න ඒවා පුතේ ගත්තොත් ඒක වෙළඳ ගෙවියුත්ද. අපි නැවත විකුණන්න ගත්ත බඩු ණයට විකුණොත් වෙළඳ ණය ගැතියෝ. අන්න එහෙමයි ගන්නෙ ඈ. හරි. එහෙනම් වෙළඳනේ එතන. ඒක වෙළඳ. එහෙනම් මොකද වෙන්නේ පුතේ? 150ක ලිපි ද්‍රව්‍ය ආයතන ණයට මිලදී ගන්නාලාදී. කොහොමද ලියන්නේ? තොගේ ධන 150යි. තොගේ ධන 150යි. වෙළඳ ගෙවියුත්ද ධන 150යි. තොගේ ධන 150යි. වෙළඳ ගෙවියුත්ද ධන 150යි. තොගේ ධන 150යි. වෙළඳ ගෙවියුත්ද ධන 150යි. දීපල පිළිතුරු උපකරණ නෙමෙයි, වෙළඳ ගෙවියුත්ද නෙමෙයි, මුදල් නැහැ, ණය නැහැ. තොගේ ධන 150යි. තොගේ ධන 150යි. වෙළඳ ගෙවියුත්ද ධන 150යි. පැහැදිලි නේද ඔක්කොටම? හරි. හතරවෙනි ගනුදෙනුව පාන්පතේ හතරවෙනි ගනුදෙනුව 30000ක ලිපි ද්‍රව්‍ය අයිතම
දෝෂ සහිත නිසා සැපයුම් කරුවන්ට ආපෝ යවන ලදී. පුතේ ඔය කියන්නේ ණයට ගත්තේ හරවල යවනවායි කියලා. මුදල්ද ගත්තේව නෙමෙයි ණයට ගත්තේ. මුදල්ද ගත්තේ හරවල යවුවොත් පුතේ මුදල්ගේ අනිත් පැත්ත. හරි. මෙතන විශේෂයෙන් කිව්වේ නැත්නම් ඔය ණයට ගත්තේවා. හරි. දැන් අපි තුන්වෙනි ගණදෙනුවේ ණයට ගත්ත නේද 150 ක ලිපිද්‍රව්‍ය. කොහොමද ලිව්වේ? තොගේ ධන 150යි. සල්ලි ගෙව්වේ නැති නිසා වෙනද ගෙව්වේ ධන 150යිනේ. හරි. මේ වෙන් පුතේ දෝෂ සහිතයි මොනවා හරි අවුල් ලේවපු ඒවයි. මොකද කරන්නේ නා අපි? කීයක්ද 120ම අවුල් 150ම අවුල් නෑ. 30යි නේද? දෝෂ සහිත ඒවා තියෙන්නේ. එහෙනම් මොකද කරලා තියෙන්නේ ඒකේ? 30ක ඒවා ආයි හරවල යවලා. එහෙනම් මොකද වෙන්නේ? තොගේ 30ක් එළියට යද්දී මේ ගෙවන්න ඕනේ ගානක් පුතේ. ඒකට ඒ 30 අපි ගෙවන්න ඕනේ නෑනේ. වෙනද ගෙවුත් රින 30යි. තොගේ රින 30යි. තොගේ රින 30යි. වෙනද ගෙවුත් රින 30යි. තොගේ රින 30යි. වෙනද ගෙවුත් රින 30යි. අනිත් වැඩි රක් ගහන්න. තොගේ රින 30යි. වෙනද ගෙවුත් රින 30යි. තොගේ රින 30යි. වෙනද ගෙවුත් රින 30යි. පැහැදිලිද ඔක්කොටම? හරි. ඊට පස්සේ ගණිත අංක 5 ගණිත අංක 5 බලන්න. හරිද? ගණිත අංක 5 ගණිත අංක 5 බලන්න. 21 3යි 15 කියන්නේ හරියටම කවද්ද මේ මාසේ? ඒවත් වැදගත්. ඒවත් වැදගත්. මේ ව්‍යාපාරේ පටන් ගන්න 21 මාර්තු 1 වෙනිදා. 21 3යි 15 කියන්නේ හරියටම මාසේ කවද්ද? ඒවත් වැදගත්. ඒ උමනා වෙනවා. ඒ 3යි 15 කියන්නේ මාසේ හරියටම කවද්ද ළමයිනේ? ඒකත් වැදගත්. ඒ දිනේ වැදගත් අපිට. මාසේ මැද දවසේ පුතේ. ඔව් ඒ ගොඩාක් වැදගත් අපිට. මාසේ මැද දවසේ 120කට පරිගණක යන්ත්‍රයන් ණයට බෙද දිගන්න ලදී. මෙම් මුදල මාස 18ක කාලයක් තුල ගෙවිතු. ඒ කියන්නේ පුතේ ඒක ගෙවලා නැහැ කියන එක තමයි කියන්නේ. මාස 18යි කියලා දුන්නේ. ඒ පරිගණකයේ ණයට ගත් එක තාම සල්ලි ගෙව්වේ නැහැ කියලා කියන්නේ. ඒක ටික ටික මාසපතා ගෙවනවා කියලා කියන්නේ. මේ මාස කීයක්වත් ගෙවුවා කියන්නේ නැහැ. හරි. මාසේ මැද දවසේ 120කට පරිගණක යන්ත්‍රයන් ණයට ගත්තා. මට කියන්නේ මේ පරිගණකය ගත්තේ නැවත විකුණන්නද ව්‍යාපාරේ පාවිච්චියටද? කියන්න බලමයි. ලිපි ද්‍රව්‍ය නෙමෙයි නේද මේ? නැවත විකුණන්න මෙන්න ගත්තේ. එහෙනම් ඒක අයිති වෙන්නේ මොනවා වලටද? දේපල පිරියත් උපකරණ වල නේද ඒක අයිති වෙන්නේ? ඒක අයිති වෙන්නේ දේපල පිරියත් උපකරණ වලට. එහෙනම් කීයක් ගත්තද 120ක එකක් අරන් තියෙන ණයට. එහෙනම් ඒ පරිගණකයේ ව්‍යාපාර වලට ආවනේ. එහෙනම් තොගේ නෙමෙයි දේපල පිරියත් උපකරණ දාන 120යි. දේපල පිරියත් උපකරණ දාන 120යි. තාම මේකට මොනවා කරේ නැද්ද අපි ගෙව්වේ නැහැ. ඒ කියන්නේ මේ මුදල් වලින් මොනවා වෙන්නේ නැද්ද? මුදල් වලින් ඒක අඩු වෙන්නේ නැහැ. ගෙව්වේ නැහනේ. එහෙනම් වගකීමක් නේද? ඉතින් ඒක දාන්නේ කොහෙටද? වෙළඳ ගෙවියුද්දෑ වලටද ණය වලටද? වෙළඳ ගෙවියුද්දෑ වලට පුතේ දාන්නේ අපි සාමාන්‍යයෙන් නැවත විකුණන්න ණයට ගන්න ඒවා. හරිද? වෙළඳ ගෙවියුද්දෑ වලට දාන්නේ වෙළඳ කියන වචනේ ඒකයි පුතේ දීලා තියෙන්නේ. නැවත විකුණන්න බාන්න ණයට ගත්තොත් තමයි වෙළඳකට ගෙවියුද්දෑ. එහෙනම් මේක දාන්න වෙන්නේ කොහෙටද? ණය වලට දාන්න දාන 120යි. ණය වලට දාන්න දාන 120යි. ණය වලට දාන දාන 120යි. අනිත් පැත්තට දාන්න. ගැටලු මුකුත් නැහැ නේද? 6 වෙනි එක. ඉතින් බලන්න 6 වෙනි ගනුදෙනුව. බලන්න ඔක්කොම පුතේ 6 වෙනි ගනුදෙනුව බලන්න. 6 වෙනි ගනුදෙනුව. එපැත්ත පිටු තියෙන්නේ නේද? රුපියල් ලක්ෂයක් පිරිවැව් ලිපි ද්‍රව්‍ය අයිතම 140ක ණයට විකුණන ලදී. දැන් 100ක ලිපි ද්‍රව්‍ය 140ක ණයට විකුණලා. අද 100ක ලිපි ද්‍රව්‍ය ටික අපේ අයිතිය ගන්න කරාට පවරනවා. නමුත් සල්ලි හම්බෙන්නේ ලබන මාසේ. නමුත් අපි ගනුදෙනුව උනායි කියලා සලකන්නේ මේ මාසේ. ඒක එතන පුතේ 100ක ලිපි ද්‍රව්‍ය 140 ගම 40ක් ලාභයි. ඒ ලාභය හඳුනා ගන්නෙත් මේ මාසේ. සල්ලි ලබන මාසේ හම්බුනම සල්ලි හම්බෙන එක විතරයි වෙන්නේ. ගනුදෙනුව වෙච්ච මාසෙම තමයි අපි ගනුදෙනුව විදිහට සලකන්නේ. හරි එහෙනම් 100ක ලිපි ද්‍රව්‍ය ආයතන 140ක ණයට විකුණනවා. මොකද වෙන්නේ? හරි. තොගේ ඍණ 100යි. තොගේ ඍණ 100යි. ඒ කීයකටද විකුණන්නේ 140කට. එහෙනම්
එවලෙම සල්ලි හම්බ වුණා මුදල් වලට 104 ඉන්නේ. දැන් මුදල් වලට ඉන්නේ නැහැ. කොහෙද එන්නේ? වෙළඳ ලැබිය යුතු දෑ. ඉතින් විචිත්‍රාවගේ නිමිත්තේ වෙළඳ ලැබිය යුතු දෑ දාන 140යි. වෙළඳ ලැබිය යුතු දෑ දාන 140යි. ඔයාට ලාභයි කීයක්ද? කියන්නේ ඔයාට ලාභයි කීයද? 40ක් ලාභයි නේද? ඒ 40 කොහෙටද යන්න ඕනේ? හිමිකම් ධන 40. හිමිකම් ධන 40යි. හිමිකම් ධන 40යි. ගණන් අංක 7 ගණන් අංක 7 රුපියල් 15000ක් වූ කාර්යාල සහකරුගේ මාසික වැටුප. ඒ කියන්නේ අපි තාම වැඩ කරන එක්කෙනාගේ මාසික වැටුප 15යි. ඒක සල්ලි වලින් ගෙවලා. ගෙවන්නද කියලා කියනෝනේ. එහෙනම් වැටුප් ගෙවලා නේද 15ක්. සරලව කිව්වොත් වැටුප් ගෙවලා 15ක්. ඒතර වැටුප් 15ක් ගෙවුවාම මොකද වෙන්නේ පුතේ? මුදලින් ගෙවනවා. මුදල් ඍණ 15යි. මුදල් ඍණ 15යි. තව කොහෙන්ද පුතේ අඩු වෙන්නේ? ඒක අපිට මොකද්ද? සේවකයන්ට පඩි ගෙවන එක අපිට වියදමක් අලාභයක් පාඩුවක් නේද? එහෙනම් කොහෙන්ද අඩු වෙන්න ඕනේ? හිමිකම් වලට 15ක් අඩු කරන්න. හිමිකම් වලට 15ක් අඩු කරන්න. මුදල් ඍණ 15යි හිමිකම් ඍණ 15යි. අන්තිම එකක් ගහලා දාන්න. හරිද? හරි. ඊට පස්සේ 8 වෙනි ගණන දෙන්නුව දාන්න අංක 8. අංක 8. හරිද? අංක 8 බලන්න. මොකද කියන්නේ අංක 8? නාරදගේ පෞද්ගලික භාවිතයට රුපියල් 30000ක් ව්‍යාපාරයෙන් ලබා ගන්නා ලදී. නාරද කියන්නේ ව්‍යාපාරයේ අයිතිකාරයා. එයාගේ පෞද්ගලික වැඩකට රුපියල් 30000ක් ව්‍යාපාරයෙන් අරගෙන 30ක් ව්‍යාපාරයෙන් අරන් මොකද වෙන්නේ එතකොට? මුදලින් අඩු වෙනවා නේද? මුදල් ඍණ 30යි. තව කොහෙන්ද ඒක අඩු වෙන්නේ මුදේ? මුදල් 30යි. මුදල් ඍණ 30යි. හරියාගේ පෞද්ගලික වැඩන ව්‍යාපාරයෙන් අරන් තියෙන්නේ මුදල් ඍණ 30යි. තව කොහෙන්ද පුතේ 30 අඩු වෙන්නේ? ඒක අයිතිකාරයාට ව්‍යාපාරයෙන් දෙන්න තියෙන හිමිකම් කියලා කියන්නේ හිමිකම් ඍණ 30යි. හැබැයි පුතේ ඒක වියදමක් එහෙම නෙමෙයි ඈ. ඒක හිමිකම් අඩු වුණාට ඒ 30 ඒක වියදමක් වෙන්නේ නැහැ. ටිකක් ගහලා දාන්න අනිත් එකට. ඉතින් බලන්න මේ 2015 විභාග ප්‍රශ්නේ. දැක්කද විභාගෙට දෙන්න මොනවද කියලා? ගොඩාක් සරල දේවල් දෙන්න පුතේ. මේ බය නැතුව පුතේ ඉගෙන ගන්න ඒ ලෙවල් වලට පුතේ ආ විෂයන් තුන හරියට ඉගෙන ගන්න. මේ ඉගෙන ගන්න දේවල් තමයි විභාගෙට අහන්නේ. හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. දැන් මෙදලා වැඩ කරන්න. දැන් මෙදලා මහන්සි වෙන්න. හරි. 8ක් ඉවරයි 9 වෙනි ගණන දෙනුව. 9 වෙනි ගණන දෙනුව. ගෙවිය යුතු ශේෂයේ මත 100%ක වට්ටමකට යටත්ව ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුවන්ට ගෙවන ලදී. ඒ වට්ටම් කතාව මම කියලා දෙන්නම්. ගෙවිය යුතු ශේෂයේ මත 100%ක වට්ටමකට ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුවන්ට. පුතේ ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුවන්ට ගෙවිය යුතු මුදල ගෙවන ලදී. දැන් මෙතන මේ කියන්නේ ලිපි ද්‍රව්‍ය ණයට සපයන කට්ටියට. ඒ කියන්නේ මොනවා වලටද? වෙළඳ ගෙවිය යුතු දෑ. ලිපි ද්‍රව්‍ය අපිට ණයට සපයන කට්ටියට ගෙවන්න තියෙනවා කියලා කියන්නේ පුතේ වෙළඳ ගෙවුත් දෑනේ. වෙළඳ ලැබිය යුතු දෑ කියලා කියන්නේ ණය ගැතියෝ කියන එක. පැහැදිලිද? වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ ණය ගැතියෝ. හැබැයි ණය ගැතියෝ කියන්නේ අපිට සල්ලි දෙන්න තියෙන කට්ටියනේ. අපිට දෙන්න තියෙන කට්ටිය ණය ගැතියෝ. වෙළඳ ණය ගැතියෝ නැත්නම් වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ භාණ්ඩ විතර අපෙන් භාණ්ඩ ණයට අරන් සල්ලි දෙන්න තියෙන කට්ටිය. පැහැදිලිද? සාකන අපෙන් ණයක් එහෙම අරගෙන අපිට දෙන්න තියෙන කට්ටිය ණය ගැතියෝනේ. පැහැදිලි? නමුත් වෙළඳ කිව්වහම ඒගොල්ල අපෙන් භාණ්ඩ අරගෙන තමයි සල්ලි දෙන්න තියෙන්නේ. පැහැදිලිද? කියපු කතාව. ඒකයි වෙළඳ වචනේ. දැන් මෙතනත් වගකීම් කියනවා බේරන්න ඕනේ ඒවා. හරි. වෙළඳ කිව්වොත් මේ වෙළඳකට දාන්න පුළුවන් භාණ්ඩ අපි නැවත විකුණන්න භාණ්ඩ ණයට ගන්නේ විතරයි. අනිත් ඒවා දැම්මේ ණය වලට. දැක්කද වෙළඳ කියන වචනේ? හරි. එහෙනම් දැන් මට කියන්න වෙළඳ ගෙවියුත් දෑ. වෙළඳ ගෙවියුත් දෑ සැපයුම් කරුවෝ කියන්නේ ඒක අපිට සැපයුම් කරුවන්ට ගෙවියුත් දෑ. කියනව නේද? ගෙවියුත් ශේෂ 105ක වටනද ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුවන්ට. ඒ කියන්නේ මේ වෙළඳ ගෙවියුත් දෑ.
ඉතින් මේ මෙතන මේ 120 පරිගණකේ ණයට දුන්න එකක් කියනවනේ එයාව ගන්නෑ. මෙතන. ඉතින් වෙළඳ ගෙවියුත් 150ක් ගෙවන්න තිබ්බා. ණයට ගත්ත 150 ඒකෙන් ආයි 100 රිටර්න් කරාද අපි? 30ක්. එතකොට ඇත්තටම වෙළඳ ගෙවියුත් කීයක් තියෙන්නේ දැන් ගෙවන්න? 120යි නේද? 120 කියන්නේ 1,20,000යි. 1,20 කියන්නේ 1,20,000 නේ ගෙවන්න තියෙන්නේ නේද? ඒක පැහැදිලිද? මිනිත්තු ගන්නවා 1,20,000. ඔය 1,20,000 ඉතින් අපි දැන් ඒගොල්ලන්ට ගෙවන්න තියෙන්නේ 1,20,000යි. 1,150න් 30 රෙන්ට් තමයි 1,20,000ක් ගෙවන්න තියෙන්නේ. ඒගොල්ලෝ අපිට කියනවා අපි ඒගොල්ලන්ට සල්ලි ගෙවන්නම් කිව්වේ මාසෙකින්. අපි ඒගොල්ලන්ට සල්ලි ගෙවන්නම් කිව්වේ මාසෙකින්. ඒගොල්ලෝ කියනවා මාසයක් ඕනේ නැහැ දැන් පුළුවන් නම් දෙන්න. ඔයා දෙන්න තියෙන ගාණෙන් 5% අඩු කරන්නම් කියලා. අපි ඒගොල්ලන්ට සල්ලි ගෙවන්න පොරොන්දුනේ මාසෙකින් ගෙවන්නම් කියලා. එයා කියනවා මාසයක් නෙමෙයි පුළුවන් නම් අද දෙන්න නැත්නම් හෙට දෙන්න. ඔයාට මේකේ ඔයා දෙන්න තියෙන ගාණෙන් තව 5% ඩිස්කවුන්ට් එකක් දෙන්නම් කියලා. අඩු කරන්නම් කියලා. ඔයා බලනවා මේකෙන් 5% කියන්නේ කීයද පුතේ? 1,10,000ට 5% කියන්නේ පුතේ 10ක් කියන්නේ 12,000යි. අග බිංදුව අයින් කරාම 12,000යි. 10 බලන්න පුතේ අග බිංදුව අයින් කළා 12,000යි. එහෙනම් 5% කියන්නේ 6,000යි. කියන්නේ 6යි. 6,000 කියන්නේ 6යි නේද පුතේ? 6,000 කියන්නේ 6යි. ඒ කියන්නේ ඉතින් ඔයාට අදම සල්ලි දුන්නොත් 1,20,000 ගෙවන්න ඕනේ නැහැ. 1,20,000න් 6ක් අඩු කරලා ඔයාද ගෙවන්න ඕනේ කියලා 114යි. ඉතින් ඒතකොට 120ක් ගෙවන්න තියෙන වාගේ ණය ඔයා අද ගෙවුවොත් ගෙවන්න ඕනේ 114යි. ඒතකොට ඔයාට කීයක් ලාභද? කියන්නේ 6ක් ලාභයි. ඉතින් ඔයා ටක් ගාලා අදම ගෙවනවද නැද්ද? ගෙවනම දැන් මාසෙ අග වෙනකන් හිටියොත් ඔයා 120ම ගෙවන්න ඕනේ. අද ගෙවුවොත් 114යි ගෙවන්න ඕනේ. ඔයා අදම ගෙවලා දානවා. ඒකයි ඒ කියන්නේ. එතකොට ඔයා මුදලින් ගෙවනවා 114ක්. මුදල් 9 වෙනි ගණන් දෙනවා කියලා දාන්න 9. මුදල් ඍණ 114යි. මුදල් ඍණ 114යි. ඒක 114ක් ගෙවන්න කීය වෙනවද? 120 වෙනුවෙන් නේද? එතකොට මුදල් ඍණ 114යි. වෙළඳ ගෙවියුත් දැන් ණය නෙමෙයි වෙළඳ ගෙවියුත් දැන් කීයම අඩු වෙනවද? වෙළඳ ගෙවියුත් දැන් කීයම අඩු වෙනවද? 120ම අඩු වෙනවා. වෙළඳ ගෙවියුත් දැන් 120මයි. වෙළඳ ගෙවියුත් දැන් 120මයි. පාඩ ලාභයි කීයද පුතේ? 6ක් ලාභයි නේද? කොහෙද 6 යන්නේ? හිමිකම ධන 6යි. හිමිකම ධන 6යි. හරිද? එතකොට 6යි. එතකොට ඒක බලන්න මම ඒක ආයි කියලා දෙන්නම් අහගෙන ඉන්න. ඒක කියලා දෙන්නම් ආපහු. කියවන්න අවවෙනි ගන්න දෙනුව. ගෙවිය යුතු ශේෂයේ මත 105ක වර්තමනක ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුවන්ට ගෙවන ලදී. ඉතින් ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුවන්ට ගෙවිය යුතු කිව්වම මේ ණයට ගත් ඒවාට ගෙවන්න තියෙන්නේ. මේ වෙළඳ ගෙවිය යුත්තේ. හරි. වෙළඳ ගෙවිය යුත්තේ වලින් ඉතින් ඒගොල්ලන්ට මුලින්ම මේගොල්ලෝ 150ක ලිපි ද්‍රව්‍ය ණයට ගත්තා. මේ 150ක් ගෙවන්න තිබ්බා. එයා තව 30ක් අපිට හරවල එව්වා. අපි එයාට හරවල යවුවා. එයාට 30කේව හරවල යවුවා. එතකොට 30කේව හරවල යවුවාම එතකොට මේ ගෙවන්න ඕනේ 150න් ඒ 30 අඩු වෙනවා. එතකොට අපි ඒගොල්ලන්ට තව ගෙවන්න තියෙන්නේ කීයද? 120යි. එහෙම නැත්නම් 1,20,000යි. ඒක පැහැදිලිද? 1,20,000යි. හරිද? 1,20,000යි. ඒක පැහැදිලි නේද? 1,20,000යි ගෙවන්න තියෙන එක ඔක්කොම තේරෙනවද? 1,20,000ක් ගෙවන්න තියෙනවා කියලා. 120 කතාව තේරුණානේ. 120 ගෙවද්දි අපිට 105ක වට්ටමල් ලැබිලා. ඒ කියන්නේ පුතේ 120ම අපි ගෙවන්න ඕනේ නැහැ. 105ක් 120ට 105ක් කියන්නේ කීයද පුතේ? 6යි 6000යි. 1,20,000ට 105 කියන්නේ 6000යි. කියන්නේ 6යි. හරිද? එතකොට 120ක් ඔයා ගෙවන්න ඕනේ. ඔයා ඉක්මනට සල්ලි ගෙවන නිසා නාහිමිය සල්ලි 105ක් එපයි කියලා. ඒ කියන්නේ 6ක් එපයි කියලා. ඒ කියන්නේ ඔයා දැන් 120 වෙනුවෙන් ගෙවන්න ඕනේ කියලා 114යි. ඒතර 120ක් තියෙන දැන්ට ඔයා 114යි ගෙවන්න ඕනේ. ඔයාට ලාභයි කීයද? 6ක් ලාභයි නේද? ඒතර මොකද වෙන්නේ? ඔයා පුතේ ගෙවනවා මුදලින් ගෙවනවා කීයද? මුදලින් ගෙවන්නේ 114යි. එතකොට මුදල් ඍණ 114යි.
හරිද? මුදල් ගෙවන්නේ 114 නේ. හැබැයි වෙනද විද්‍යාව වලින් කීයම අඩු වෙනවද? 120ම අඩු වෙනවා. ඒගොල්ලන්ට 120ක් ගෙවන්න දෙනවා. ඒක 120ම කැපිලා යනවා. 120යි. ඔයාලට ලාභයි 6යි. හිමිකම් ධන 6යි. එන්න 10 වෙනි ගනුදෙනුව. 10 වෙනි ගනුදෙනුව. බලන්න 10 වෙනි ගනුදෙනුව 10 මොකද්ද කියන්නේ? 100%ක වට්ටම් අඩු කිරීමෙන් පසු 100%ක වට්ටම් අඩු කිරීමෙන් පසු ණය ගැතියන්ගෙන් ලැබිය යුතු මුදල් ලබා ගන්නා ලදී. පුතේ ණය ගැතියෝ කියන්නේ මෙතනදී ණය ගැතියෝ කියන්නේ මේ වෙළඳ ලැබිය යුත්තේ වලට තමයි මේ වෙළඳ ලැබිය යුත්තේ. හරිද? 9 වෙනි ගනුදෙනුව. හරි මම 9 ආයි කියන්නම් 10 ආගෙන ඉන්නකෝ දැන්. හරිද? පුතේ 10 වෙනි ගනුදෙනුව අහගෙන ඉන්න. 10 හොඳට අහගෙන ඉන්නකෝ දැන්. 9 මම ආයි කියලා දෙන්නම්. 10 අහගෙන ඉන්නකෝ. 100%ක වට්ටම් අඩු කිරීමෙන් පසු ණයගැතියන්ගෙන් ලැබිය යුතු මුදල් ලබා ගන්නා ලදී. 100%ක වට්ටම් අඩු කිරීමෙන් පසු ඉතින් ඔයගලන්ට මේ පාඩම කර කර ඉඳි සිග්නල් නැති වුණොත් එහෙම මොනවා හරි අවුල් ගියොත් එහෙම මේක රෙකෝඩින් එක තව පැයකින් පන්ති වල පුතේ පැයකින් පැයකමාරකින් දානවා. ඒතරවා පොඩ්ඩක් එකෙන් ආයි බලන්න. හරි. බලන්නකො මම 9 කියලා දෙන්නම් 10 බලන්න. 100%ක වට්ටම් අඩු කිරීමෙන් පසු ණයගැතියන්ගෙන් ලැබිය යුතු මුදල් ලබා ගන්නා ලදී. 100%ක වට්ටම් අඩු කිරීමෙන් පසු ණයගැතියන්ගෙන් පුතේ මෙතන මේ ණයගැතියෝ කියන්නේ වෙනද ලැබිය යුත්තේ. අපිට භාණ්ඩ විකුල් ලැබෙන්න තියෙන දේවල් ටික. හරි. වෙනද ලැබිය යුත්තේ කියන්නේ 140යි. 1,40,000යි. මම 140 කියලා ගන්නම්. ඒ කියන්නේ පුතේ ඔයා ණයගැතියන්ගෙන් ඔයාලට ලැබෙන්න ඕනේ 140ක්. ණයගැතියන්ගෙන් ඔයාලට ලැබෙන්න ඕනේ 140ක්. හරි. ණයගැතියන්ගෙන් ඔයාලට 140ක් ලැබෙන්න ඕනේ. ඔයා පුතේ මේ ණයගැති ඔයාලට සල්ලි දෙන්නම් කිව්වේ මාසෙකින් නැත්නම් මාස එකමාරකින්. පුතේ තා මාසයක් විතර ඔයාලට බලාගෙන ඉන්නවා. ඔයා ණයගැතියට කියනවා මෙහෙම. මාසයක් ඕනේ අද පුළුවන් නම් සල්ලි දෙන්න මේකෙන් තව 105 ඩිස්කවුන්ට් එකක් දෙන්නම් අඩු කරන්නම් කියලා. ඒ කියන්නේ දෙන්න තියෙන ගාණ අද දුන්න මාසයකින් දුන්නොත් 1,40,000 ඔයා දෙන්න ඕනේ. අද දුන්නොත් 105ක් ඔයා අඩු කරනවා. 105ක් කියන්නේ කීයද මේකෙන්? 10ක් කියන්නේ 14යි. අග බිංදුව අයින් කරද්දී 10ක් බන්න හැමතිස්සෙම බිංදුව අග බිංදුව අයින් කරලා 10ක් කියන්නේ 14යි. එහෙනම් 105ක් කියන්නේ කීයද පුතේ 7යි නේද? එහෙනම් 105ක් කියන්නේ 7යි. ඔව්. එහෙනම් මේ 140 7ක් අඩු කරලා ඔයාට අද ලැබෙනවා නම් ලැබෙන්නේ කීයද? මේ 140 වෙනුවෙන් අද ලැබෙනවා නම් ඔයා ගන්න කීයද? ණයගැතිය ඔයාට අදම සල්ලි දෙනවා නම් 140 වෙනුවට ඔයා ගන්න කීයද? 133යි. ඒතර ඔයාට මොකද්ද වෙන්නේ මෙතනදී? ඔයාට 7ක් ලාභද පාඩුද? ඔයා තමයි ණයගැතියන් සල්ලි ගන්න. ඔයා ණයගැතිය නෙමෙයි. ඔයා 140ක් දෙන්න තියෙන ණයගැතියන් ගන්න 133යි. ඔයාට 7ක් ලාභද පාඩුද කියන්නේ? පාඩුයි. ඒවට අපි කියන්නේ දුන් වට්ටම් කියලා. දුන් වට්ටම්. අපිනේ එක දුන්නේ නේද? දුන් වට්ටම්. ඔයාට අපිට 7ක් පාඩුයි. එහෙනම් දැන් මේ 140 වෙනුවෙන් ඔයාලට ලැබෙන්නේ කියලා 133යි නේ. එහෙනම් ඔයාලට මුදල් ලැබෙන්නේ 133යි. හරි. මුදල් දාන 133යි. දාන්න මුදල් වලට 133. මුදල් දාන 133යි. මුදල් දාන 133යි. හැබැයි මේ වෙළඳ ලැබි විද්‍යාවලින් කියන්න අඩු වෙනවද පුතේ? වෙළඳ ලැබි විද්‍යාවලින් 140ම අඩු වෙනවා. ඍණ 140යි. වෙළඳ ලැබි විද්‍යාවලින් ඍණ 140යි. පුතේ 140කින් ඔයාලා ලැබෙන්න තියෙන ගාණ 140න් අඩු වෙලා ඔයාලට ලැබෙන්නේ 133යි. ඔයාලට කීයක් පාඩුද පුතේ? ඔයාලට කීයක් පාඩුද? 7ක් පාඩුයි නේද? ඒ පාඩුව කොහෙද දාන්න ඕනේ? පුතේ 7ක් පාඩුයි නේද? ඒ පාඩුව කොහෙන්ද අඩු කරන්නේ? හිමිකම් ඍණ 7යි. හිමිකම ඍණ 7යි. හරි එච්චරයි නේද? හිමිකම ඍණ 7යි. අනිත් ඒවාට ඉරි කැලි ගහන්න. හරි අනිත් ඒවාට ඉරි ගහලා දාන්න. හරි මේ තීරු ටික පළවෙනි එකතු කරන්න.
එකතු කරන ගමන් 9 වෙනි ගනුදෙනුව මොන හරි ගැටලුවක් තිබ්බනම් ආයෙ අහගෙන ඉන්න 9 වෙනි. අනිත් කට්ටිය එකතු කරන්න 9 වෙනි එක ගැටලුවක් තියෙන කට්ටිය අහගෙන ඉන්න. අනිත් කට්ටිය එකතු කරන්න. 9 ආයෙ බලන්න. ගෙවිය යුතු ශේෂයමත් 105ක වට්ටමට යටත්ව ගෙවිය යුතු ශේෂයමත් 105කට යටත්ව ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුවන්ට ගෙවන ලදී. ඉතින් මේ ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුව කියන්නේ මේ වෙළඳ ගෙවිය යුත්තේ. වෙළඳ ගෙවිය යුත්තේ මුලින් පුතේ 150ක් ගෙවන්න තියෙනවා. ඒගොල්ලන් 30ක් අඩු වුණා. ඒත් ඒගොල්ලන්ට ගෙවන්න තියෙන 1,20,000. 1,20,000න් 105ක් ඒගොල්ලෝ එපයි කියනවා. අපෙන් අඩු කරනවා 105ක්. 1,20,000 කියන්නේ 6යි. 120න් 105ක් කියන්නේ 6ක්. ඒතකොට 6ක් අඩු කරලා අපි මේ වෙලාවේ ගෙවන්න ඕනේ 114යි. එතකොට පුතේ 120ක් ගෙවන්න ඕන දැනට 114 අපි ගෙවන්න ඕනේ. එතකොට අපිට ලාභයි කීයක්ද? 6ක් ලාභයි. එතකොට ඔයා මුදල් ගෙවන්නේ 114යි. 120 ගෙවන්න ඕන දැනට මුදල් ගෙවන්නේ 114යි. එතකොට මුදල් ඍණ 114යි. මේ 9 වෙනි ගණනුව. එතකොට වෙළඳ ගෙවියුද්දා කීයකින් අඩු වෙනවද? 120කින්. ඉතින් අපිට ලාභයි අපි 120ක් ගෙවන්න තියෙන දැන් 114ක් ගෙවුවාම අපිට 6ක් ලාභයි. නිකම් ධන 6යි. හරිනේ? හරි. ටක් ගාලා එකතු කරන්න පුතේ ටික. දේපල පිරියත දැන් එන්නේ මේ ශේෂය නෙමෙයි. මේ ගනුදෙනු 10න් දේපල පිරියත 120කින් වැඩි වෙලා. ඉතින් ධන 120යි. ඔය ශේෂ නෙමෙයි. ඔය ශේෂ නෙමෙයි. මේ ගනුදෙනු 10 නිසා 120යි. අර පුතේ ව්‍යාපාරේ පටන් ගන්නම් මෙයා බදලි බඩලු කොහෙද දැම්ම ඒව ලියන්නේ නැතුවනේ ඔය. මේ ගනුදෙනු 10න් දේපල පිරියත ධන 120යි. තොගය ඉතින් තොගය කීයද? දාන්නකො මට. ධනේව ධනේව 100යි 150යි ධනේව 250යි. ධනේව 250න් අඩු වෙන්න ඕනේ 100යි 250යි. එතකොට 200ක්ද අඩු වෙන්නේ. එතකොට 50ද? ඉතින් තොගේ 50ද? තොගේ 50යිනේ. තොගය ධන 50යි. තොගය ධන 50යි. හරිද? තොගය ධන 50යි. වෙළඳ ලැබිය යුත්තේ කීයද? වෙළඳ ලැබිය යුත්තේ බිඳුවද? ඔය 140න් පුතේ අපි 140ම ගත්තාම 7ක් අඩු කරලා 100 රුපියල් 7ක් 105ක් අඩු කරලා බිඳුවයි. මුදල් කීයද? ඉතින් මුදල් ශේෂයෙන් ව්‍යාපාරේ පටන් ගන්නම් මෙයා මුදල් දැම්ම ඒව නැතුව ඔය තියෙන මේ ගනුදෙනු 10න් අඩු වැඩි වීම. මුදල් කීයද? ඉතින් මුදල් ධනේව ටික මම බලන්නම් ධන 100යි ධන 133යි. ධන 233යි. ධන 233 ඍණේව ටික අඩු වෙන්න එපායි. ඍණ 100යි ඍණ 15යි. તો ඍණ 115යි තියා ඍණ 145යි. ඍණ 145යි 114යි කියන ඍණ 259යි නේද? එතකොට මේ ධනේව 233යි ඍණ 259යි. එතකොට තිබුණේ ඍණ ගාන. ඍණ 6යි 2යි ඍණ 26යිද? ඍණ 26යි. ඉතින් මුදල් ඍණ 26යි. දැන් ඍණ 26 වුණේ මුදල් අර ව්‍යාපාරේ පටන් ගන්න ආරම්භ ප්‍රාග්‍රහණයක් දැම්මනේ ඒකිනුත් 26ක් අඩු වෙලා කියන එක කියන්නේ ඔය. වෙළඳ ගෙවියුද්දෑ බිඳුවයි. වෙළඳ ගෙවියුද්දෑ බිඳුවයි. ණය ධන 120යි. ණය ධන 120යි. හිමිකම කීයද කියලා බලන්න. හිමිකම ධන 120යි. මේ හිමිකම කීයද කියලා බලන්න. 24 ධනද? හරිද? හිමිකම ධන 24ද පුතේ ඒ බලමු බලන්න. 30යි 40යි 70යි 30යි 40යි 70යි 6යි 76යි ධනේව 76යි ඍණේව 76යි ඍණේව බලන්න පුතේ ඍණ 15යි ඍණ 30යි ඍණ 45යි ඍණ 45යි
7යි ඉන්න 52යි. 70යි 52 ගන්නාම 4යි. ධන 24යි. හරි. ඒ ටික පුතේ ඒ ගත්තේ ශේෂ නෙමෙයි. මේ ගනුදෙනු 10න් වෙච්ච බලපෑම ඈ. ඒක ඉවරයි. ඊට පස්සේ අපිට කියනවා 21 3 තියෙන අවසන් මාස සඳහා ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශය. ඒකේ ආදායම් ප්‍රකාශය හදද්දි මේ ගනුදෙනු 10 විතරක් නෙමෙයි ඈ. අර ව්‍යාපාරේ පටන් ගන්න ඉතිහාස සල්ලි වගේක් දැම්මද නැද්ද? දැම්මා. ඊට පස්සේ අතිරේක තොරතුරු දෙකකුත් තියෙනවා පුතේ මේ මාස දුරකථන ගාස්තුයි දේපල පිරිතුම. ඒවත් අදාළයි. එහෙනම් අද ගමු ආදායම් ප්‍රකාශය හදමු. ඉතින් ආදායම් ප්‍රකාශය නම් කරන්න ආදායම් ප්‍රකාශ නම් කරන්න කවුද නම? නාරද වෙළඳසැලනේ. නාරද වෙළඳසැල නාරද ව්‍යාපාරය නාරද ව්‍යාපාරය නාරද ව්‍යාපාරය 2021 මාර්තු මාසය සඳහා 2021 මාර්තු මාසය සඳහා ආදායම් ප්‍රකාශය කියලා ලියලා මෙහෙම තීරණයක් අඳගන්න. හරි. තීරණයක් අඳද? නේද? තීරණයක් අඳනේ. ඇඳලා මේ අයින් ලියන්න රුපියල් 1000 කියලා. ඒ අයින් ලියන්න රුපියල් 1000 කියලා. ලියන්න ඕනේ නැත්නම් අඩුපාඩු ඒවා. හරි. දැන් ඉතින් අර පළවෙනි ගනුදෙනුව තියෙනවා ව්‍යාපාරේ පටන් ගන්න ඒක ආදායම් වියදම් නැහැ. ඊට පස්සේ ඔය අතිරේක තොරතුරු දෙකෙත් ආදායම් නැහැ. හරි. එහෙනම් ඉස්සෙල්ලාම මේ තීරුව බලන්න. ඉස්සෙල්ලාම භාණ්ඩ විකුණන ව්‍යාපාරයේ උදේ දල්ලාපි පෙන්වන්න ඕනේ. දල්ලාපි පෙන්වන්නේ විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා. බලන්න මේ ප්‍රාග්ධන තීරුවේ ධන වෙච්ච ඒවා ධන වෙලා තියෙනවා මේ 30ක්. ධන වෙලා තියෙනවා මේ 40ක්. ධන වෙලා තියෙනවා මේ 6ක්. දැක්කම ඔය තුනනේ තියෙන්නේ. ඉතින් මේ ධන 40 තියෙන්නේ 70ක ලිටර් ද්‍රව්‍ය 100කට විකුණලා. ආයක ලිටර් ද්‍රව්‍ය විකිණීමක්. එතන 70කේව 100කට. ඒතර විකුණුම් 100යි පිරිවැය 70යි. මේ 40 තියෙන්නේ 40කේව 120කට විකුණලා. මේ 6 තියෙන්නේ බඩු විකුණලාපු එකක් නෙමෙයි. මේ නාහිමියන්න සල්ලි ගෙවද්දී අපිට අඩු වෙච්ච ටිකක්. ඒක පුතේ බඩු විකුණන අපු එකක් නෙමෙයි. ඒක වෙනම ආදායමක්. එහෙනම් පුතේ මේකේ ආදායම් තුනක් තියෙනවා. මේ ධන 40යි ධන 30යි ධන 40යි ධන 6යි. ඔය තුනම ආදායම්. නමුත් බඩු විකුණන එන්නේ මොන එකද පුතේ? මේ 6 බඩු විකුණන එකක් නෙමෙයි. භාණ්ඩ විකුණන එන්නේ පුතේ මේ 40යි 30යි. මේ 30යි 40යි. හරිද නේද? එහෙනම් ඒ දෙකට පුතේ මෙතන බලමු අපි. මෙතන 30ක් ලාභ වෙන්නේ 70ක බඩු 100කට විකුණලා. 70ක බඩු 100කට විකුණලා. එහෙනම් එතන 70ක බඩු 100කට විකුණලා. මේ 40 එන්නේ බඩු විකුණලා. 100ක බඩු 140කට. මේ අය භාණ්ඩ විකුණලා අපු එකක් නෙමෙයි ඈ. එහෙනම් මට කියන්න ඔයා මේ අවුරුද්දේ කීයක බඩු ඔක්කොම වික්කේ? 170ක බඩු කීයකටද වික්කේ? 240කට. පැහැදිලිද? 170ක බඩුනේ 240කට වික්කේ. එතකොට ඔයාගේ විකුණුම් කියලා ගන්න මෙන්න මේ 240
මේකට කියන්නේ විකුණුම් පිරිවැය. ඒ දෙක අතර වෙනසට කියන්නේ දල ලාභය. එහෙනම් උඩින්ම ලියන්න විකුණුම්. උඩින්ම ලියන්න විකුණුම්. දෙවන දිනුම දාන්න 240යි. විකුණුම් උඩින්ම ලියන්න 240යි. 240යි. හරි 240යි. එහෙනම් පුතේ විකුණුම් පිරිවැය කීයද? 240කට වික්කි කීයක බඩු 170ක බඩු. ඉතින් මෙතනින් අර ආරම්භක දෙක ඕ ලෙවල් කමර්ස් කරපු කට්ටිය ආරම්භක දෝ ගැනුම් ඒව තාම ඔයගොල්ලෝ දන්නේ නැහැ. ඒව ඉස්සරහා පාඩම් ඈ. මෙතන කෙලින්ම විකුණුම් පිරිවැය ලියන්න. විකුණුම් පිරිවැය 170යි. කෙලි විකුණුම් පිරිවැය 170 ලියන්න. ඒතකොට 240 170 අඩු වුණාම ඔයාලට දල ලාභ එනවා. දල ලාභ එනවා. කීයද දල ලාභෙන්? 0.14න් 7ක් 7යි 70යි. දල ලාභය 70යි. දල ලාභය 70යි. හරි. පුතේ මේ භාණ්ඩ විකුණන ලාභය 70 තමයි ඒ තියෙන්නේ. ඒළුවේ මේ 30යි 40යි 70 ආවේ එහෙමයි ඈ. මේ 30යි 40යි 70 ආවේ එහෙමයි. තව ආදායම් තියනවද නැද්ද? ඔව් මේ 6. ඒක පුතේ බඩු විකුණුමට අමතර වෙන ආදායමක්. ඒවට අපි කියන්නේ වෙනත් ආදායම්. කියන්නේ නම් මේකට ටික මාතෘකාවක් දාන්න ලකුණක් දැම්මත් කමක් නැතුණත් දාන්න වෙනත් ආදායම්. වෙනත් ආදායම් කියලා මාතෘකාවල් ලියලා අපි ටක් ගන්න. වෙනත් ආදායම්. හරි වෙනත් ආදායම් එකයි තියෙන්නේ මොකද්ද? මේ 6 නේද? ඒ 6ට අපි කියන්නේ ලද වට්ටම්. ලද වට්ටම්. ලියන්න පුතේ වෙනත් ආදායම තුල ලියන්න ලද වට්ටම්. ලද වට්ටම් ඒක විතරයිනේ තියෙන්නේ දෙවෙනි දිරුම දාන්න. ඉතින් 6 දාන්න මේ බිඳුව කෙලින් 6යි. එතකොට 76යි. ඔක්කොම දී ආදායම 70යි. 70 ආවේ මේ 30යි 40යි 6යි. 30 40 70යි 6යි. නමුත් අපි අර භාණ්ඩ විකුණන එක වෙනම පෙන්වන්න ඕනේ විකුණුම් පිරිවැය කියලා. හරිනේ? දැන් අඩු කරන්න උදේ දැන් ප්‍රධාන වියදම දෙ විකුණුම් පිරිවැයනේ තව වියදම් තියෙනවා. වෙන අනිකුත් වියදම්. අනිකුත් වියදම්. අනිකුත් වියදම්. දැන් අපි ලියමු අනිකුත් වියදම් ටික. අපේ අනිකුත් වියදම් මේ ගණදෙනු 10න් තියෙන්නත් පුළුවන්. තව අතිරේක තොරතුරු තියෙන්නත් පුළුවන්. අපි ලිව්වේ ගණදෙනු 10යි ඈ. ඒ 10 විතර නැත්නම් වියදම් තියෙන්න පුළුවන්. හරි මේ ගණදෙනු 10න් බලමු. වියදමක් නම් ප්‍රාග්ධ හිමිකම් තියුරු ඍණ වෙලා තියෙන්නේ. හැබැයි හිමිකම් තියුරු ඍණ වෙන ඔක්කොම මොනවද නෙමෙද? වියදමක් නම් හිමිකම් තියුරු ඍණ වෙලා තියෙන්නේ. හැබැයි හිමිකම් තියුරු ඍණ වෙන ඔක්කොම වියදනුත් නෙමෙයි. ගැල්ලේ තියෙන්න පුළුවන් අපි එකින් එක බලමු. ඉස්සරහම ඍණ 15ක් තියෙනවා. ඊවෙනි ගණදෙනුවේද? 7 වෙනි එකේ. උදේ 7 වෙනි එකේ මොකක්ද ඍණ 15? 15ක් වූ කාර්ය සහකරමේ මාසික වැටුප් නේද? ඒක ලියනවා. වැටුප් 15යි. වැටුප් තව වියදම් තියෙන නිසා පළවෙනි දරුව දාන්න 15යි. වැටුප් 15යි. හරි. වැටුප් 15යි තව. දැන් ආයෙ ඍණ 30ක් තියෙනවා 8 වෙනි ගණදෙනුවේ මේ. උදේ මොකද්ද 8 වෙනි ගණදෙනුවේ ඍණ 30? 8 වෙනි ගණදෙනුවේ තියෙන නාරදගේ පෞද්ග ඒක ලියන්නේ නැහැ. ගැන්ලි ඒක ලියන්නේ නැහැ. ඒක වියදමක් නෙමෙයි ඈ. ඒක ලියන්නේ නැහැ. ඊට පස්සේ ඍණ 7ක් තියෙනවා. 10 වෙනි ගණදෙනුවේ ඍණ 7ක් තියෙනවා. ඒක පුතේ අර අපි සල්ලි ගණිද්දි අඩු කරපු ගාන නේද? ඒක අපි දීපු වට්ටම. ඒක දුන්නු වට්ටම. උදේ 140ක වෙනද ලැබි විද්‍යාව වලට ඔයා ගත්තේ 133යි. ඔයා 7ක් පාඩු වින්දා. ඒක ඔයා දීපු වට්ටමක්, දුන්නු වට්ටමක්. මේක ලද වට්ටම මේක දුන්නු වට්ටම. ලියන්න දුන්නු වට්ටම්. දුන්නු වට්ටම්.
කීයද දුන්නටම 7යි 7යි. දැන් ගොඩාක් කට්ටිය ඔච්චරයි කරන්නේ. කරලා ගාන හදලා ඉවර කරනවා. නෑ නෑ. අපි ඔක්කොම ගනුදෙනු ලිව්වේ නෑ. ගනුදෙනු 10යි ලිව්වේ. තව ගනුදෙනු තියෙනවා. ව්‍යාපාරේ පටන් ගත්ත තියෙනවා. තව ඔය අතිරේක තොරතුරු දෙකක් තියෙනවා. අපි ඉස්සෙල්ලා අතිරේක තොරතුරු දෙක බලමු. එතකොට අර ටිකක් තේ නිකන්. අතිරේක තොරතුරු දෙකේ මොනවද කියන්නේ කියලා බලන්න. 21 මාර්තු මාසෙත් නේද ගාන හදන්නේ අපි. 21 මාර්තු මාසය සඳහා 2021 මාර්තු මාසය සඳහා රුපියල් 3000ක් වූ ව්‍යාපාරයේ දුරකථන ගාස්තු බිල 21/4/2 දින ලැබිනි. ඒ කියන්නේ මේ මාර්තු ඉවර වෙලා මාර්තු මාසේ ටෙලිෆෝන් බිල අප්‍රේල් 2 වෙනිදා ලැබෙනවා. එහෙනම් මාර්තු වල ගෙවලා නැහැ. ඔක ගෙවන්නේ අප්‍රේල් වල. නමුත් ඕක අපි වියදමක් විදිහට ගන්න මොන මාසෙමද? දැන් මාර්තු මාස දුරකථන බිල මාර්තු වල ගෙව්වේ නැහැ. ගෙවන්නේ අප්‍රේල් වල. අපි වියදමක් විදිහට ගන්න මොන මාසෙමද? කියන්නකෝ මාර්තු වලමයි නේද? එහෙනම් ඒක අපි ගෙවලා කීයද වියදම මෙතන 3යි. ඒ ගෙවන්නටත් වියදමක්. වියදමක් නම් කොහෙන් අඩු වෙන්න ඕනද? වියදමක් නම් ප්‍රාග්ධන අඩු වෙන්න පාඩුවක් නේ. යන්න දුරකථන ගාස්තු 3යි. දුරකථන ගාස්තු 3යි. දුරකථන ගාස්තු 3යි. විභාගයට බලන්න ළමයාගේ සිහි කල්පනාවේ හැමදේම තියනවාද කියලා ඈ. හරි ලියවනේ 3. ඊළඟට යමු. ඊට පස්සේ කියනවා ව්‍යාපාරයේ දේපල පිරිත උපකරණ වාර්ෂිකව 10% බැගින් සරල මාර්ගවලට ෂෙයා කළ යුතුයි. එහෙනම් දේපල පිරිත උපකරණ ෂෙයා කරන්න ඕනේ. මට කියන්න දේපල පිරිත උපකරණ කීයක් තියෙනවද මේ ගානේ? දේපල පිරිත උපකරණ කීයක් තියෙනවද මේ ගානේ? ඒකයි හරි කල්පනාව කියලා කියන්නේ. 120 කියන්නේ මේ පරිගණකයනේ නේද ඔය කියන්නේ. පස්වෙනි ගණිතය කියන පරිගණක 120 තව තියෙනවද දේපල පිරිත උපකරණ? තව තියෙනවද? තව තියෙනවද? කොහෙද? කොහෙද තව තියෙන්නේ? ඔය මෙතන පරිගණකය හරි. මේ පරිගණක 120 ගත්ත එක හරි. පස්වෙනි ගණිතය මේක හරි. තව තියෙනවද දේපල පිරිත උපකරණ? ඔව්. කොහෙද තියෙන්නේ? ව්‍යාපාරේ පටන් ගන්න වෙලාවේ පුතේ මෙයා ව්‍යාපාරට යොදනවා මොනවද? ව්‍යාපාරේ පටන් ගන්න වෙලාවේ රුපියල් 60000ක් වටනා ලී බඩු එදිනම ව්‍යාපාරයට ගෙනෙන්නද කියනවනේ ලී බඩු තියනවා නේද? එහෙනම් ෂෙයා කරන්න තියෙනවා වත්කම් දෙකක්. ඉතින් මතක තියාගන්න accounting වල තෝරගන්නේ හැම දෙයක් ගැනම හොයලා බලලා කල්පනාවෙන් වැඩ කරන ළමයි ඈ. කැම්පස් එකට ගන්නෙ. ඒක තමයි අපි ඉගෙන ගන්න. ඒක විදිහට accounting ඉගෙන ගත්තාම අනිත් විෂයන් වලට වඩා වෙනස්. එයා හරිම අවබෝධයෙන් ජීවත් වෙන්නේ. හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙනවා. අඩුපාඩු වෙන්නේ නැහැ. චෙක් කරනවා හැම දෙයක්ම. අන්න ඒකයි ඉගෙන ගන්න තියෙන පුතේ වටිනාකම ඈ. හරි. හරි. මේක අගින් කියන්නේ නේද? තේරෙනව නේද? මේ හැම දෙයක්ම අපි ඉගෙන ගන්නවා. අර පිරිමැස්ම. ඉතින් ඔයගොල්ලෝ කතාවක් සමහරට මේ කතාව අහලත් ඇති. හරිද? අපි හිතමු පුතේ ඔය A level කරලා ඉවරලා ඉන්න කොල්ලෙක් ඉන්නවා. හරි. ඒ කොල්ලට ගෙදර තාත්තා හැමතිස්සෙම කෑ ගහනවා, බනිනවා. හරිද? කාමරේ ලයිට් එක දාලා තිබ්බත් ඒ කාමරෙන් ඉන්න ලයිට් එක නිවන්න, ෆෑන් එක නිවන්න කියලා බනිනවා. ටැප් එකක් හරියත් ඒක වහන්න කියලා බනිනවා. හරිද? ගේට්ටුවක් අල්ලලා තිබ්බොත් ඒක වහන්න කියලා තාත්තලා හැමතිස්සෙම කෑ ගහනවා. හරිද? ඒ වගේ පුතේ කොල්ලෙක් මේ කතාවක් පුතේ මේක පාඩ ගන්න ආදර්ශයක් තියෙන කතාවක්. හරිද? කෑ ගහනවලු. කොහොමද දැන් මේ කොල්ලට ගෙදර ඉන්නත් එපා වෙලා හරිද? කොහොමද ජොබ් එකක් කරන්නේ නැද්ද කියලා තාත්තත් කෑ ගහනවලු හැමතිස්සෙම. උට දැන් ගෙදර ඉන්න එපා වෙලාලු. කොහොමද උට ජොබ් එකේ ඉන්ටර්විව් එකක් ආවා. හරිද? ජොබ් එකේ ඉන්ටර්විව් එකක් ආවා. මූ කිව්වා මට මේ ජොබ් එක හරි ගියොත් මං ආයි ගෙදර එන්නෙත් නෑ. කියලා මූ දැන් ගෙදරටත් සද්දයක් දාලා ගියාලු. ගිහිල්ලා පුතේ ඒ ඉන්ටර්විව් එකට යන තැනම පෝගාලා ගේට්ටුව ඇරලලු. ඒ ආයතනයේ ගේට්ටුව ඇරලලු. හරිද? බෑඩ් එක ඔය ඇරලා දාලලු. උට මතක් වුණාලු තාත්තා කෑ ගහනවානේ හැමතිස්සෙම ගේට්ටුව ඇරලා දාන්න එපා. ගේට්ටුව වහන්න කියලා. ඉතින් අර පුරුද්දට තාත්තට කෑ ගහලා ගෙදර පුරුද්දට ගේට්ටුව වහලා ඉන්ටර්විව් එකට ඇතුළට ගියාලු. යද්දි පුතේ
අර ගාඩන් එකේ ටැප් එකක් කරලා හොගාලා වතුර එළියට යනවලු. මෙයාගේ දැන් ඔළුව වැඩ කරනවා තාත්තා. අමතකව කෑ ගහනවා. වහන්න වරලා තියන්න එපා දැක්කොත් වහන්න කියලා කෑ ගහනවා. පුරුද්දට අර තාත්තා ගෙදර කෑ ගහන පුරුද්දට ගිහිල්ලා අර ටැප් එකත් වැහුවලු. හරි. ඊට පස්සේ හෝල් එක ශාලාව ඇතුළට ගියාම අර ඉස්සරහා පුතේ පිරිස 3-4 දෙනෙක් වාඩිලා ඉන්නවා. පිටිපස්සේ ෆෑන් දාලා නිකම් ෆෑන් දාලා ඔහෙ ඉන්නවලු. මිනිහට මතක් වුණාලු නිකම් ෆෑන් දාන්න එපා තාත්තා කෑ ගහනවනේ ගෙදරදී. මිනිහට අක් ගාලා ගිහිල්ලා අර ෆෑන් ටිකත් ඕෆ් කරා. හරි. ඉන්ටර්විව් ඉස්සරහ වාඩි වුණාලු. ඉන්ටර්විව් එකට යනවලු ෆයිල් එහෙම ලොකු ෆයිල් අරගෙන යනවලු එනවලු. කවුරු ටක් ගාලා ඉන්ටර්විව් එකේ පේස් කරන්නේ නැහැ ටක් ගාලා යන කට්ටිය එනවලු. දැන් මිනිහත් බය වුණාලු මටත් මේකම තමයි වෙන්නේ. හරි. මේ මොකද යාට තාත්තා කියලා තිබ්බලු බය නැතුව ඉඳන් විශ්වාසයෙන් වැඩ කරහන් කියලා කිව්වලු. හරි. කොහේ ඉන්ටර්විව් එකට ගියාලු මෙයා. ඉන්ටර්විව් එකට ගියාම මෙයා පුතේ වාඩි වෙන්න කියලා මෙයා ෆයිල් ටික මෙහෙම දෙද්දි එපා කිව්වලු. ඔයාගෙන් කවත් පුතේ තාත්තා මෙන්න මෙහෙම දෙයක් යාට කියලා තියෙනවා. අහන එකට බය නැතුව හරි කෙලින් හරි උත්තර දෙන්න කියලා කිව්වයි කිව්වා. හරිද? දැන් මෙහෙම පුතේ ෆයිල් ටික දුන්නාම එපා කිව්වලු. ඉන්ටර්විව් එක කට්ටිය ඇවලු ඔයාට කවද්ද වැටෙන්න පුළුවන් කියලා ඇහුවා. මෙයාට පුල් අප්සෙට්ලු. ඔයාට කවද්ද වැටෙන්න පුළුවන් වැඩ බාර ගන්න පුළුවන් කවද්ද කියලා ඇහුවා. ඉතින් මෙයා තාත්තා කියපු එකත් මතක් වුණා. මොකද්ද? අහන උත්තරේ කෙලින්ම උත්තරේ දෙන්න මේක තමයි මේව කියලා. ඉතින් මෙයා කිව්වලු නේ ඉතින් මගේ මේ සර්ටිෆිකේට් බැලුවෙත් නෑ. ඇයි මට එහෙම ජොබ් එකට එන්න කියන්නේ නැහැ කියලා ඇහුවලු. නෑ. ඔයාගේ සර්ටිෆිකේට් වැඩක් නැහැ. අපි මෙතනදී බැලුවේ අපේ ආයතනයේ පිරිවැය පාලනය කරන්න කළමනාකරුවෙක්. සකසුරුවම් වියදම් අඩු කරන්න ඕනේ කළමනාකරුවෙක්. හරිද? තමයි අපි තෝරගන්නේ. අපිට සර්ටිෆිකේට් වැඩක් නැහැ. හරිද? අපි තමයි ඔයා එද්දි ගේට්ටුව ඇරලා තිබ්බා ගේට්ටුව වහලා දැම්මා. ඒක අපි තමයි ඇරලා තිබ්බේ. අපි ඒක CCTV කැමරා වලින් බලාගෙන හිටියේ. එද්දි ගාර්ඩන් එකේ ටැප් එක ඇරලා තිබ්බා. ඒක අපි තමයි ඇරලා තිබ්බේ. ඔයා ඒක වහගෙන ආවා. ඒක අපි CCTV කැමරා වලින් දැක්කා. හරිද? ශාලාවේ ඔයා ෆෑන් ටික ඕෆ් කරා අනවශ්‍ය ටික ඒක අපි CCTV කැමරා වලින් දැක්කා. ඒක තමයි අපේ ඉන්ටර්විව් එක කිව්වලු. ඒ කියන්නේ ඔයාව තමයි අපිට අවශ්‍ය. අපි තේරුවේ පුතේ මේ සර්ටිෆිකේට් නෙමේ මෙතන ආයතනයට අවශ්‍ය සකසුරුවම් කළමනාකරුවෙක් පිරිවැය අඩු කරන්න ඔයා තමයි. පුතේ එයාට මතක් වුණාලු ඒ තාත්තා හැමතිස්සෙම කෑ ගහන එකේ වටිනාකම. ඕගලන්ටත් එහෙමයිනේ. ඒ කරන්නේ එතකොට ඕගොල්ලව දන්නේ වෙන්නේ නැතුව ඕගොල්ලව දෙයකට පුහුණු කරන එක. දැක්කද ඒක තැනකට ගියාම පුතේ එන වටිනාකම. ඒ නිසා පුතේ accounting උත් එහෙම තමයි. මේ කියන දේ පුතේ හරියට කරන්න ඔළුවේ තියාගන්න. මේ කියන දේ ඔළුවේ තියාගන්න ඔළුවේ වැඩ කරන්න ඕනේ මම කියන දේ. මේක සර් කිව්වා මෙතනදී මේක කිව්වා මේක මෙතනදී කිව්වා. ඒක ඊට පස්සේ පුරුද්දක් විදිහට පුතේ හොඳ වැඩ ටික කරගෙන යන්න. ඔයා දන්නේවත් නැතුව පුතේ ඔයා දියුණු වෙයි ඈ. හරි. ඔය කතාව සමහරට ඔයගොල්ලෝ අහලත් ඇති. ඔය පුතේ ජනප්‍රිය කතාවක්. හරි. දැන් අපි බලමු පුතේ එහෙනම් මෙතනදී චෙක් කරන්න. දැන් ෂෙයා කරන්න තියෙන ඒවා. අපිට තියෙන දේ මොකද්ද? ව්‍යාපාරයේ දේපල පිරිත උපකරන වාර්ෂික සීරීස් බැගින් ෂෙයා කරන්න කියන බලන්න තියෙන දේපල පිරිත මොනවද කියලා. හරි. මෙතන තියෙනවා පරිගණකයක් ගත්ත එක. ඒක විතරක් නෙමෙයි තව තියෙනවද කියලා බලන්න. ඔව් ව්‍යාපාරේ පටන් ගන්නදී ලී බඩු දැම්මා. ඒක දැම්මේ මාසේ මුල. අහන් ලියන්නේ එහෙනම් ලී බඩු ෂෙයා. ලී බඩු ෂෙයා. ලී බඩු ෂෙයා. කීයද කියන්නේ මුදේ ලී බඩු ෂෙයා? ලී බඩු ෂෙයා කීයද? එයා දාපු ලී බඩු කීයද 60000ද? 60000යි. ඔව් 60000ට 100 කීයද උදේ ෂෙයා කරන්න කියන්නේ? අතිරේක තොරතුරු කියන්නේ 60000ට 20ක් නේද? උදේ 60000ට 20ක් කියන්නේ කීයද? 60000ට 20ක් කියන්නේ කීයද කියන්නේ? 60000ට 20ක් කියලා කියන්නේ හරි 60000ට 120ක් කියලා කියන්නේ 12යි. ඔව්. උදේ 12000යි. 60000ට 120ක් කියන්නේ 12000යි.
දහස් වලින් 12යි. හැබැයි ඔය 12 කොච්චර කාලයකටද? අවුරුද්දකට ගාන හදන්නේ. හැමතිස්සෙම මම ඕවා කියනවා චෙක් කරන්න. එතකොට නිකම්ම වෙනවා. ඉතින් ගාන හදන්නේ කොච්චර කාලයකටද? මාසෙකට නේද? එහෙනම් අවුරුද්දකට 12යි නම් මාසෙකට කීයද? පැහැදිලිද ඔයගලන්ට? ඔය 120 කිව්ව අවුරුද්ද. එහෙනම් මාසෙට 1යි. ලියන්න ලීබඩු ෂේ 1යි. ලීබඩු ෂේ 1යි. හරි. ඔච්චරද ලීබඩු විතරක් තියෙන්නේ? නෑ. තව එකක් තියෙනවා මොනවද? පරිගණක ෂේ කීයද කියලා ලියන්න. පරිගණක ෂේ කීයද කියලා ලියන්න. මට ඕන දේ සිහි කල්පනාව. ඒක හදා ගන්න. කල්පනාවෙන් වැඩ කරන්න. බලන්න මොකද්ද කියන්නේ කියලා. මට දාන්න පරිගණක ෂේ කීයද කියලා දාන්න. කීයද පරිගණක ෂේ? කොහොද දාලා නැන්නේ කවුරුත් තාම. හරි. එක ළමයි උත්තරේ දැම්මා වැරදි. පරිගණක ෂේ කීයද? පරිගණක ෂේ කීයද? හැමතිස්සම කල්පනාව චෙක් කරන්න. ඒක අපි කවුන්ටින් ඉගෙන ගන්නවා කියලා කියන්නේ. හරි. ළමයි 3 දෙනෙක් උත්තර දාලා තිනවා 3 දෙනාම වැරදි. වැරදි. 4ක් දැම්මා එයත් වැරදි. ළමයි 4ක් උත්තර දැම්මා 4ම වැරදි. ඒ කවුන්ටින් ඉගෙන ගත්තම දන්නේම නැතුව සිහි කල්පනා පිළිවෙලට වැඩක් කරන්න. හරිද? කලබල නැතුව වැඩක් කරන්න ඉගෙන ගන්නවා. තාම කවුරුත් හරි උත්තර දෙන්නේ නැහැ මට. පරිගණක ෂේ කීයද කියලා තාම හරියට කවුරුත් දෙන්නේ නැහැ. කීයද පරිගණක ෂේ? ඔක්කොම දැම්මේ 2000යි 2යි වැරදි. ඉතින් ඒක තමයි කල්පනාව කියලා කියන්නේ. හරි. පරිගණක ෂේ බලන්න මෙන්න මෙහෙමයි. අහගන්න. පරිගණකයේ කීයකටද ගත්තේ 120000කට. හරි. 120000කට ගත්තේ. අහගෙන ඉන්න. 120000යි 120යි කියලා ගමුකෝ අපි. 120ට 100ට 20ක්. අවුරුද්දට 24යි. අවුරුද්දට 24යි. මාසෙට 2යි. මාසෙට 2යි ඇත්ත. මාසෙට 2යි. මාසෙට 2යි ඇත්ත. නමුත් ඔය පරිගණකයේ ගත්තේ මාසෙ කවද්ද? ඔය පරිගණකයේ ගත්තේ මාසෙ කවද්ද කියලා බලන්න. චෙක් කරන්න. 15 වෙනිදා මාසෙ මැද. මාසෙට 2යි නම් දෙකම දානවද මේක ෂේඩ්? නෑ. මාස භාගයයි නේද? කීයද පුතේ ෂේඩ්? 1යි. පරිගණක ෂේයත් 1යි. දෙක දාපු කට්ටිය වැරදි. පරිගණක ෂේයත් 1යි. 1000යි. ඉතින් හැම තිස්සෙම මම කිව්වේ එතන පරිගණක ගන්න වෙලාවේ දිනේ වැදගත් වෙනවා කියලා කිව්වා නේද මම? අන්න ඒව තමයි චෙක් කරන්න ඕනේ. හරි වියදම් ටික එච්චරයි බලන්න වියදම් ටික කීයද කියලා. ඉතින් වියදම් ටික කීයද? කීයද වියදම් ටික? 5යි 7යි 12යි 3යි 15යි 16යි 17යි 7 දැම්මා. එකක් ඉතුරුයි. වියදම් ටික 27යිද? වියදම් ටික 27යි නේද? ඔව් වියදම් ටික 27යි. එහෙනම් උඩ 70න් 27 අඩු කරාම උඩ 70න් 27 අඩු කරාම එනවා අපිට උත්තරේ 16න් 7ක් 9යි 6න් 2ක් 4යි. සුද්ධ ලාභය එහෙම නැත්නම් සුද්ධ ආදායම 49යි. සුද්ධ ලාභය එහෙම නැත්නම් සුද්ධ ආදායම 49යි. පැහැදිලි නේද ඔක්කොටම? හරි. තේරුණාද මේ ප්‍රශ්න ඉගෙන ගන්න තිබ්බ දේවල් ටික? ඒකේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබ්බයි කියලා තේරුණා නේද ඔක්කොටම? ඉතින් අන්න ඒකයි accounting කියලා කියන්නේ. කල්පනාව වැදගත්. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. එන්න අභ්‍යාස අංක 17ට.
දෙන්න ඔක්කොම අභ්‍යාසංක 17ට එන්න 17 හරිද ලෑස්තිද අභ්‍යාසංක 17ට එන්න හරි 17ට ඉතින් මේ මාසේ ටියුට් එක ඔයගලන්ට ආයතනට ඇවිල්ලා ගන්න පුළුවන් මෙන්න මේ ටියුට් එක මා ආයතනෙන් තියලා තියෙනවා මේක ගන්න ඉතින් ටියුට් එක කියන්නේ මේ මාසේ ක්ලාස් ෆීස් එක ගෙවුවාම ඔයගලන්ට මේ ටියුට් එක නෙමෙයි මේක නෙමෙයි ටියුට් එක මම ගා මෙතන නෑ මේ මාසෙත් ඉතින් ඔයගලන්ට ටියුට් එකක් ගන්න කියනවා මෙතන නෑ ඉතින් ඒක මට පෙන්නන්න මේක මේ මාසෙකනේ මේ වැඩ කරගෙන ඉන්නකනේ තවත් ලබන මේ ජූලි මාසෙට ගිනුම් දික්සටහන් කියලා පුතේ ටියුට් එකක් තියෙනවා ඒක ආයතනයෙන් ගන්න පුතේ ඒක ගන්න පුතේ අර මේ මාසේ ක්ලාස් ෆීස් එක තමයි ගන්න දෙන්නේ ඈ එදාට ක්ලාස් ෆීස් එක ගෙවන්න උඩ එක ලැබෙයි හරි බලන්න ඊට පස්සේ අපිට තියෙන්නේ පුතේ මොකද්ද අභ්‍යාසංක 14 අභ්‍යාසංක 17ට එන්න උත්තර මට පෙන්නන්න නෑ අභ්‍යාසංක 14 හරි අවනේ හරි සමනල ට්‍රේඩර්ස් ව්‍යාපාර කටයුතු 21/1 දින ආරම්භ කළා අලුත් ව්‍යාපාරයක් 21/1 තමයි මේ සමනලයා මේ ව්‍යාපාරේ පටන් ගන්න සමනල ට්‍රේඩර්ස් හරි 21 ජනවාරි මාස තුලදී සිදු වූ ගනුදෙනු වල වටිනාකම් ගිණුම් කරන සමීකරණ ස්වරූපයෙන් පහක් දී ඇත 21 ජනවාරි මාසේ වෙච්ච ගනුදෙනු ටික පුතේ ගිණුම් කරන සමීකරණ ස්වරූපයෙන් දීලා ඒ කියන්නේ පුතේ ගනුදෙනු ටික මේ විදිහට ලියලා දීලා බලන්න දැන් අපි ලියපු විදිහට ගනුදෙනු ටික අපිට ලියලා දීලා ඒගොල්ලෝ අපිට ලියලා දීලා ගනුදෙනු ටික අතිරේක තොරතුරුත් හතරක් දීලා අවශ්‍ය වන්නේ අතිරේක තොරතුරු අදාළ පරිදි සැලකිල්ලට අතිරේක තොරතුරු අදාළ පරිදි යොදා ගනිමින් ඉහත ගනුදෙනු 1 සිට 12 දක්වා විස්තර කරන්න. ඉතින් අතිරේක තොරතුරු තෝනෙලු අතිරේක තොරතුරුත් අරගෙන ඔය ගනුදෙනු 12 විස්තර කරන්න කියලා කියන්නේ. අතිරේක තොරතුරු දී උමනා වුණොත් බලමු අපි ව්‍යාපාරී පරිසද 24000ක මාසික කුලියක් ගෙවන්න ලැබේ 60000ක් වූ මාසික වැඩක් ඊළඟ මාස ඒ වගේ දීලා තියෙනවා. අපි උමනා වුණොත් බලමු. අවශ්‍ය වන්නේ අතිරේක තොරතුරු අදාළ පරිදි යොදා ගනිමින් නියත ගනුදෙනු අංක 1 සිට 12 දක්වා විස්තර කරන්න. මාසය සඳහා ආදායම් ප්‍රකාශය. හරි අපි හදමු. ඉක්මනට හදමු. අපි ඉක්මනට ඔක හදමු ළමයිනේ. හරි එහෙනම් කියන්න පුතේ මේකේ අපිට මේවා අදින්න දෙයක් නැහැ. අපිට ඒගොල්ලෝ ඒක ඇඳලා දීලා අපිට කියන්නේ ගනුදෙනු ටික ලියන්න කියලා. ලියමු. අභ්‍යාසංක 17 එක 1. ඒක පළවෙනි ගනුදෙනුව බලන්න. මේ පළවෙනි ගනුදෙනුව බලන්න ඔක්කොමලා. කාර්යාල උපකරණ 3,60,000කින් වැඩිත් වෙලා මුදල් 1,40,000කින් වැඩිත් වෙලා ප්‍රාග්ධනය 5,00,000කින් වැඩි වෙනවා. අපිට මේ ව්‍යාපාරේ පටන් ගන්න දවස නේද? මෙයා ප්‍රාග්ධනය 5,00,000කින් වැඩි වෙලා හිමිකම්. ඒ කියන්නේ මෙයා ව්‍යාපාරේ පටන් ගන්න කීයක් දාලාද ව්‍යාපාර 5,00,000ක් දාලා. ඒ 5,00,000 දාන්නේ මුදලින් කීයද පුතේ? ඔය බැංකු කියන්නේ මුදල් කියන එකම තමයි ඈ. බැංකු කියන්නේ මුදල් කියන එකම තමයි. ඒතකොට මුදලින් 1,40,000යි කාර්යාල උපකරණ වලින් කොච්චරද පුතේ 3,60,000. හරි. දාලා පුතේ ව්‍යාපාරේ පටන් අරන් නේද? එහෙනම් මොකද්ද මේ කතාව? අයිතිකරු මුදලින් රුපියල් 1,40,000ක් සහ අයිතිකරු මුදලින් රුපියල් 1,40,000ක් සහ රුපියල් 3,60,000ක් වටිනා කාර්යාල උපකරණ යොදවමින් ව්‍යාපාරය ආරම්භ කිරීම අයිතිකරු මුදලින් රුපියල් 1,40,000ක් සහ රුපියල් 3,60,000ක් වටිනා ඉවද එහෙම රුපියල් 3,60,000ක් වටිනා කාර්යාල උපකරණ යොදවමින් ව්‍යාපාරය ආරම්භ කිරීම ආයි බාන්න පුතේ ලියපු කට්ටිය හරිය ලියලාද කියලා මුදලින් රුපියල් 1,40,000ක් සහ රුපියල් 3,60,000ක් වටිනා කාර්යාල උපකරණ යොදවමින්
ව්‍යාපාරය ආරම්භ කිරීම ලියන්නේ ඔක්කොමලා තියෙන්නේ. හරි. අපි යමු ඊළඟ ගනුදෙනුවට දෙක බැංකු කියන්නේ මුදල්. මුදල් ධන ලක්ෂයයි ණය ධන ලක්ෂයයි. ඉතින් එතන ණය. ඉතින් උතන නාහිමි කියන්නේ දැන් වෙළඳ. ඔය නාහිමියකට ඕන වරණ තුල දාගන්න වෙළඳ කියලා. වෙළඳ නාහිමි කියලා දාගන්න පුතේ. පුතේ ඔය නාහිමි තීරුවට දාගන්න වෙළඳ නාහිමි කියලා ණයගැත් තීරුවට දාගන්න වෙළඳ ණයගැති. වෙළඳ කියන වචනේ ලියා ගන්නකො. එතකොට වෙළඳ කිව්වහම භාණ්ඩ සම්බන්ධයි කියලා ඔයාලට තේරෙනව නේද? හරිද? ඉතින් දාගත්ත ණයගැති වලට වෙළඳ නාහිමි වලට වෙළඳ කියලා දැම්මද? හරි. දැන් බලන්න. දෙවෙනි එක මුදල් ධන ලක්ෂයයි බැංකු කියන්නේ මුදල් කියන එක ණය ධන ලක්ෂයයි. පුතේ මුදල් ව්‍යාපාරයේ ලක්ෂයකින් වැඩි වෙලානේ. හැබැයි ණය වැඩි වෙලා තියෙන ණය හිමිය වෙළඳ නාහිමියෝනේ වෙළඳ කියන්නේ බාණ්ඩයට ගත්තොත්. එහෙනම් පුතේ මොකද්ද කියන්නේ ඔගේ ගනුදෙනුව? මොකද්ද ඔය ගනුදෙනුව? ව්‍යාපාරයට මුදල් ලක්ෂයක් ඇවිල්ලා හරි ව්‍යාපාරයට මුදල් ලක්ෂයක් ඇවිල්ලා ණයත් ලක්ෂයකින් වැඩි වෙලා නේද? මොකද්ද ගනුදෙනුව කියන්නේ? කියන්න පුතේ ගනුදෙනුව. කතා කරලා කියන්න පුළුවන් නැත්නම් මැසේජ් එකක් හරි දාන්න. කොළමයින් උත්තර නැහැනේ. මොකද්ද ඒ ගනුදෙනුව? කියන්න ළමයින් මොකද්ද ගනුදෙනුව? ඕ මැසේජ් එකක්වත් නැහැ උත්තරයක්වත් නැහැනේ. මොකද්ද ගනුදෙනුව? ඕ ණයක් අරන් බැංකු ණයක් ඔය එකක් අරන් නේද පුතේ? ඒතර බැංකු ණය කියන්න එපා ණය කියලා නෑ. කවක හරි පුතේ යාළුවෙක්ගෙන් හරි ණයක් එහෙමන්නේ අරන් ඇත්තේ ලියන්න. ව්‍යාපාරය මුදල් රුපියල් ලක්ෂයක ණය මුදලක් ලබා ගැනීම. ව්‍යාපාරය රුපියල් ලක්ෂයක ණය මුදලක් ලබා ගැනීම. ව්‍යාපාර රුපියල් ලක්ෂයක ණය මුදලක් ලබා ගැනීම. පැහැදිලිද ඔක්කොට මේක? ව්‍යාපාර රුපියල් ලක්ෂයක ණයක් ලබා ගැනීම. ඒතර බැංකු ණයක් වගේ එකක් තමයි පුතේ බැංකු ණයක් කියන්නේ මේක බැංකු ණය කියලා දාලා නැහැ නේද? නේද? ඒක අපිට ඕනේ දේවල් හිතලා ලියන්න බෑ. 3 බාන තුන්වෙනි ගනුදෙනුව වේගෙන් කරමු පොඩ්ඩක්. තුන්වෙනි ගනුදෙනුව තොගේ ධන 80යි මුදල් ඍණ 80යි. දැන් කියන්නේ මුදල්නේ. තොගේ ධන 80යි මුදල් ඍණ 80යි කියන්නකො පුතේ. තොගේ කියන්නේ නැවත විකුණන්න ගන්න බඩු ටික නේද? මුදල් ගෙවලා. පුතේ නැවත විකුණන්න ගන්නවට තනි වචනේ මොකක්ද අපි කිව්වේ? නැවත විකුණන්න ගන්න බඩු වලට තනි වචනයක් කිව්වා. බඩු තොගේ කියනවා හරි. ඊට වෙන වචනයක් කිව්වා. මොකද්ද? ගැනුම්. එහෙනම් පුතේ අත්පිට නිසා සල්ලි ගෙවපු නිසා අත්පිට ගැනුම් රුපියල් 80000යි. ලියන්න ඔකට අත්පිට ගැනුම් රුපියල් 80000යි. අත්පිට ගැනුම් රුපියල් 80000යි. අත්පිට ගැනුම් රුපියල් 80000යි. කිව්වද? අත්පිට ගැනුම් රුපියල් 80000යි. අත්පිට ගැනුම් රුපියල් 80000යි ලිව්වනේ. අත්පිට ගැනුම් රුපියල් 80000යි. බාන ඊළඟ ගනුදෙනුව Excuse me, sir. ඔබ ධ්‍යාන. Sir, ඇයි අර ණයගැති කියන එකට වෙළඳ කියලා දැම්මේ? වෙළඳ කියලා කිව්වහම ණයගැතියෝ කියන්නේ අපිට සල්ලි දෙන්න ඕනේ කට්ටියනේ. වෙළඳ කියලා දැම්මාම බාණ්ඩ අපෙන් ණයට ගත්ත කට්ටිය වෙනවා. පැහැදිලි කියපු දෙයක්. ඒ නිසා දැන් පුතේ වෙළඳ ණයගැතියෝ වෙළඳ ණයහිමියෝ කියලා වෙන වෙනම දෙන්නේ. දැන් අර ඉස්සෙල්ලම ණයගැතියෝ ණයහිමියෝ පොදුවේ ගන්නවා ණයහිමියෝ කියන්නේ අපි ගෙවන්න ඕනේ ඒවා ණයගැතියෝ දැන් ඒවට වෙළඳ කියන වචනේත් එකතු කරගන්න. වෙළඳ කිව්වහම වෙළඳ ණයහිමියෝ කිව්වහම බාණ්ඩ තමයි අපි ඒගොල්ලන් අරන් තියෙන්නේ. පැහැදිලිනේ? වෙළඳ ණයගැතියෝ කිව්වහම බාණ්ඩ අපි ඒගොල්ලන් ණයට විකුණලා තියෙනවා. ඒකයි ඈ. ඒකයි මම හිතන්නේ වෙළඳ කියලා දාගන්න කිව්ව වචන දෙක. හරි සර්. හරි. ඊට පස්සේ එක බලන්න. ඊට පස්සේ ගනුදෙනුව බලන්න කීයද අපි කර තුන නේද 4. තොගේ ඍණ 60000යි
මුදල් ධන ලක්ෂයයි ඒකනේ තියෙන්නේ. තොගේ ඍණ 60000යි මුදල් ධන ලක්ෂයයි හිමිකම් ධන 40000යි. මොකක්ද වෙලා තියෙන්නේ උදේ? රුපියල් 60000ක් පිරිවැවු භාණ්ඩ රුපියල් ලක්ෂයකට අත්පිට මුදලට විකුණලා නේද? ලියන්න. රුපියල් 60000ක් පිරිවැවු භාණ්ඩ රුපියල් 60000ක් පිරිවැවු භාණ්ඩ රුපියල් 60000ක් පිරිවැවු භාණ්ඩ රුපියල් ලක්ෂයකට අත්පිට මුදලට විකිණීම. අත්පිට මුදලට විකිණීම. හරි. අත්පිට විකිණීම. ලියවලුද? ඉතින් අර දෙවෙනි ගන්න දෙනුවට මෙහෙම ලිව්වොත් වැරදි. නාය හිමියන්ගෙන් ලක්ෂයක් ගත්තා කිව්වොත් වැරදි පුතේ. නාය හිමියෝ නම් පුතේ නාය හිමියෝ වැඩි වෙන්න එපා. ඒක ණයනේ වැඩි උනේ. දැන් මම වෙළඳ කියලා වචන දැම්මේ ඒකයි. වෙළඳ කිව්වහම පුතේ අපි භාණ්ඩ තමයි ඒගොල්ලන් ණයට ගන්නෙ. ඒකයි මම එතනේ නාය හිමියන්ට වෙළඳ කියන වචනේ දාගන්න කිව්වේ. අර ණයනේ වැඩි වෙලා තියෙන පුතේ එතන ණයක්. හරි. එන්න ඊළඟ ගන්න දෙනුව 5 නේද? ඉතින් පස්වෙනි ගන්න දෙනුව බලන්න ඔක්කොමලා 5. තොගේ ධන 120යි ණයහිමි වෙළඳ. කියන්නේ වෙළඳ පුතේ. එතන වෙළඳ කිව්වහම භාණ්ඩ තමයි ඒගොල්ලන් ණයට ගන්නෙ. ඒ කියන්නේ තොග ධන 1,10,000යි ණයහිමියෝ ධන 1,10,000 කියන්නේ වෙළඳ කියලාත් මම කිව්වනේ. ඒ කියන්නේ පුතේ ණයට නැවත විකුණන්න ණයට 1,10,000ක බඩු අරන් නේද? නැවත විකිණීමේ අරමින් රුපියල් 1,40,000ක් වූ බාන් ණයට අරන් නේද? ඉතින් නැවත විකුණන්න ගන්නවට අපි කියනවා ගැනුම්. ඒක ණයට නිසා ණයට ගැනුම් රුපියල් 1,20,000 කියලා කෙටියෙන් ලියන්න. ණයට ගැනුම් රුපියල් 1,20,000යි. ණයට ගැනුම් රුපියල් 1,20,000යි. ණයට ගැනුම් රුපියල් 1,20,000යි. හොඳට පැහැදිලිද ඒක? ණයට ගැනුම් 1,20,000යි. හරි. එන්න ඊළඟ ගන්න දෙනුවට ඉතින් අපි දැන් ඉවර කරේ 5 නේද 6. තොගේ ඍණ ලක්ෂයයි ණය ගැතියෝ කියන්නේ අපිට සල්ලි දෙන්න ඕන කට්ටිය 1,50,000යි. තොගේ ඍණ ලක්ෂයයි වෙළඳ ණය ගැතියෝ කියන්නේ භාණ්ඩ ණයට ගත්ත කට්ටිය 1,50,000යි. හිමිකම් පුතේ 50,000කින් වැඩි වෙලානේ. මොකද වෙලා තියෙන්නේ? රුපියල් ලක්ෂයක් පිරිවැයූ භාණ්ඩ රුපියල් 1,50,000කට ණයට විකිණීම. ඒ කියන්නේ පුතේ තොගේ 1 ලක්ෂයෙන් අඩු වෙලා ණය ගැතියෝ 1,50,000කින් වැඩි වෙලා හිමිකම් 50කින් වෙන්න කියන්නේ ලාභ නේද? ලියන්න. රුපියල් 1 ලක්ෂයක් පිරිවැයූ භාණ්ඩ පුතේ 6 වෙනි එක ලියන්න. රුපියල් ලක්ෂයක් පිරිවැයූ භාණ්ඩ රුපියල් ලක්ෂයක් පිරිවැයූ භාණ්ඩ රුපියල් 1,50,000කට රුපියල් 1,50,000කට රුපියල් 1,50,000කට ණයට විකිණීම. ණයට විකිණීම. ණයට විකිණීම. පැහැදිලිද ඔක්කොම මේක? ණයට විකිණීම. අපි යමු ඊළඟ ගන්න දෙනුවට. හරිද? ඉවරුද? අපි යමු ඊළඟ ගන්න දෙනුවට. දැන් අපිට ඊළඟ එක තියෙන්නේ හරිද? අපි දැන් ඉවර කරේ 6 නේද? 7. 7 වෙනි ගන්න දෙනුව බලන්න. මුදල් 24,000ක් අඩු වෙලා. බැංකු කියන්නේ මුදල් කියන එකනේ. මුදල් 24,000ක් අඩු වෙලා. හිමිකමත් 24,000කින් අඩු වෙලා. පුතේ මුදල් 24,000ක් අඩු වෙලා හිමිකම් 24,000කින් අඩු වෙලා. පුතේ හිමිකම 24,000කින් අඩු වෙලා. ඔක මොකද්ද? හිමිකම් 24,000කින් අඩු වෙලා. හිමිකම අඩු වෙන්න හේතු කීයක් බලපානවද? 2යි. මොනවද දෙක?
ගැනිලි වියදනුයි නේද? හිමිකම් අඩු වෙන හේතු දෙකක් බලපානවා ගැනිලි වියදනුයි. එහෙනම් දැන් උතන ප්‍රශ්නයක්. මොකද්ද ප්‍රශ්නේ? ඕක ගැන්ලිද වියදමක්ද? ඒක අපිට තීරණය කරන්න බෑ. ඒකට මොනවා ඕනේද? අතිරේක තොරතුරු ඕනේ. අතිරේක තොරතුරු ඕනේ. දැන් ඕක ප්‍රාග්ධනය අඩු වෙලා 24000කින්. ඕක වියදමක්ද ගැන්ලිද කියලා අපිට තීරණය කරන්න බෑ. ඒකට අතිරේක තොරතුරු ඕනේ. බලන්න ඒකට අතිරේක තොරතුරක් දීලාද කියලා. බලන්න ඒකට අතිරේක තොරතුරක් දීලාද? ඔව් දීලා. පළවෙනි අතිරේක තොරතුර ව්‍යාපාර පරිස් සඳහා 24000ක මාසික කුලියක් ගෙවනු ලැබේ. එන ඔය 24යි නේද ගානක්? එන මුදේ මුදල් වලින් අඩු වෙලා 24 ප්‍රාග්ධනයෙන් අඩු කරලා තියෙන්නේ මොකද පුතේ? ගොඩනැගිලි කුලිය ගෙවීම නේද? ලියන්න ඔකට ගොඩනැගිලි කුලිය ගෙවීම මාසෙට අදාළ ගොඩනැගිලි කුලිය ගෙවීම රුපියල් 24000යි. මාසෙට අදාළ ගොඩනැගිලි කුලිය ගෙවීම රුපියල් 24000යි. මාසෙට අදාළ ගොඩනැගිලි කුලිය ගෙවීම රුපියල් 24000යි. මාසයට අදාළ ගොඩනැගිලි කුලිය ගෙවීම රුපියල් 24000යි. කිව්වනේ මාසයට අදාළ ගොඩනැගිලි කුලිය ගෙවීම රුපියල් 24000යි. මාසයට අදාළ ගොඩනැගිලි කුලිය ගෙවීම රුපියල් 24000යි. ඉතින් දැක්කත් දැන් අතිරික තොරතුරු වුණා වුනේ කොහොමද කියලා? හරි එන ඊළඟ ප්‍රශ්නෙට ඊළඟ එකට වෙන්න අපි දැන් ඉවර කරේ 7 8. ණය ගැතිව 1.20කින් අඩු වෙලා ණය ගැතිව 1.20 ණය ගැතිව කියන්නේ අපි වෙළඳ ඒ කියන්නේ භාණ්ඩ අරන් සල්ලි දෙන්න ඕනේ කට්ටිය අපි ලැබෙන්න ඕනේ කට්ටිය අපෙන් භාණ්ඩ අරන් සල්ලි දෙන්න ඕනේ කට්ටිය 1.20න් අඩු වෙලා හැබැයි ඒගොල්ලෝ 1.20න් අඩු වෙද්දී අපිට මුදල් ලැබිලා තියෙන්නේ කීයද පුතේ? අපිට මුදල් ලැබිලා තියෙන්නේ කීයද? 1,15,000යි නේද? අපිට මුදල් ලැබිලා තියෙන්නේ 1,15,000යි නේද පුතේ? ඔව්. එතකොට අපිට සල්ලි දෙන්න ඕනේ කට්ටිය 1,20,000කින් අඩු වෙලා අපිට මුදල් ලැබිලා තියෙන්නේ 1,15,000යි. හිමිකම අඩු වෙලා 5000කින්. හිමිකම අඩු වෙලා පුතේ 5කින්. පුතේ පාඩුවක් වගේ ගැන්ලි වෙන්න බෑ ණය ගැතියෝනේ අඩු වෙලා තියෙන ණය ගැතියෝ 1.20කින් අඩු වෙලා මුදල් 1.15කින් අඩු වෙලා 5000ක් පුතේ අපිට පාඩුවක් නේද ඔය තියෙන්නේ. මොකද්ද ඔය? රුපියල් 1,20,000ක ණය ගැතියන්ගෙන් රුපියල් 5000ක වට්ටමකට යටත්ව රුපියල් 1,15,000 මුදලින් ලැබීමනේ. ලියන්නකො මෙහෙම. රුපියල් 1,20,000ක ණය ගැතියන්ගෙන් රුපියල් 1,20,000ක ණය ගැතියන්ගෙන් රුපියල් 1,15,000ක් මුදලින් ලැබීම. රුපියල් 1,15,000ක් මුදලින් ලැබීම. එතකොට රුපියල් 1,20,000ක ණය ගැතියන්ගෙන් රුපියල් 1,15,000ක මුදල් එකතු කර ගැනීම. ඉතිරි රුපියල් 5,000 දුන් වට්ටමකි. ඉතිරි රුපියල් 5,000 දුන් වට්ටමකි. ඉතිරි රුපියල් 5,000 දුන් වට්ටමකි. පැහැදිලි නේද ඒක ඔක්කොටම? ඉතිරි රුපියල් 5,000 දුන් වට්ටමකි. හොඳටම තේරුණා නේක? හරි ඊළඟ එක බලන්න. දැන් අපි ඉවර කරේ 8. 9 බලන්න. ඉතින් 9 වෙනි ගනුදෙනුව බැංකු කියන්නේ මුදල්. මුදල් 90කින් අඩු වෙලා ණය හිමි ඉතින් මම එතන වෙළඳ කියලා දැම්මා. එතකොට වෙළඳ කිව්වහම භාණ්ඩ තමයි ඒගොල්ලන් ණයට අරන් තින්නේ. ණය හිමි කිව්වහම පොදුවේ අපි ගත්තේ ණය හිමි කිව්වහම පොදුවේ අපි ගෙවන්න ඕනේ කට්ටිය. වෙළඳ කිව්වහම භාණ්ඩ. භාණ්ඩ ණයට අරගෙන. පුතේ මුදල් 90කින් අඩු වෙලා හැබැයි වෙළඳ ණය හිමියෝ 100කින්ම අඩු වෙලානේ ලක්ෂකින්ම. පුතේ ඒ කියන්නේ මුදල් 90,000ක් ගෙවලා හැබැයි ගෙවලා තියෙන්නේ ලක්ෂක ණය හිමියන්ටනේ. ඒතර අපේ හිමිකම වැඩි වෙලා කීයකින්ද 10000කින්. ඒ කියන්නේ ලද වට්ටම 10000යි නේ. ලියන්න මෙහෙම. රුපියල් ලක්ෂයක වෙළඳ ණය හිමියන්ට රුපියල් ලක්ෂයක් වූ ණය හිමියන්ට වෙළඳ ණය හිමියන්ට රුපියල් ලක්ෂයක් වූ වෙළඳ ණය හිමියන්ට රුපියල් 90000ක් මුදලින් ගෙවීම.
කිව්වද? කොහොමද ලිව්වේ? රුපියල් ලක්ෂයක ණය. ඒව ඕනේ පුතේ ඈ. නිකන් ලියලා හරියන්නේ නැහැ. රුපියල් ලක්ෂයක ණය හිමියන්ට රුපියල් 90000ක් මුදල් ගෙවීම. ඒවා හරියටම තියෙන්න ඕනේ. ඉතිරි රුපියල් 10000 ලද වට්ටමකි. මේ 90000 ලක්ෂේ 10000 ඔක්කොම තියෙන්න ඕනේ. හරි. රුපියල් ලක්ෂයක ණය හිමියන්ට රුපියල් 90000 මුදල් ගෙවීම ඉතිරි රුපියල් 10000 ලද වට්ටමකි. ඒ ඔක්කොම තියෙන්න ඕනේ. ඒ ලක්ෂයේ 90000 ලද වට්ටමයි කතාව. ඊළඟ එක. හරි ඊට පස්සේ 10 උපචිත වියදම් වැඩි වෙලා පුතේ උපචිත වියදම් කියන්නේ වියදමක් ගෙවලා නැහැ. දැන් පුතේ අර නාහිමියෝ උපචිත වියදම් කියන එක නැත්තම් නාහිමියන්ට දාතයක. නමුත් මෙතන නාහිමියන්ට දාන්න බං ඒක වෙළඳ කරානේ වෙළඳ කිව්වම බාණ්ඩ. පොදුවේ නාහිමිය කියනවා උපචිත ගන්න නාහිමියන්ට දාතයක. ගෙවන්න තියනවා කියන එකනේ. නමුත් මේක වෙනවම තියෙන්නේ. උපචිත වියදම් 60කින් වැඩි වෙලා හිමිකම 60කින් අඩු වෙලා. පුතේ හිමිකම 60කින් අඩු වෙලා. මේක ගැල්ලි නෙමෙයි ගෙවන්න තියෙන වියදමන්නේ වැඩිලා තියෙන්නේ. එහෙනම් මේක අනිවාර්යයෙන්ම වියදමක්. හිමිකම අඩු වෙලානේ. ගෙවිතු වියදම් ගෙවන්න තියෙන වියදම වැඩි. නමුත් පුතේ වියදමේ නමක් මොකක් කර අපිට ඕනේනේ. ඒකට අතිරේක තොරතුරක් දීලා තියෙනවද කියලා බලන්න. ඒ කියන්නේ පුතේ කොහොම හරි වියදමක් තාම ගෙවලා නැහැ. අතිරේක තොරතුරු බලන්න කලින් අහගන්න. උපජිත වියදම්. ඒ කියන්නේ උපජිතය කියන්නේ වියදම තාම ගෙවලා නැහැ. ඒ නිසා ගෙවන්නවත් හිමිකම් වලුත් අඩු වෙලා. ඒ කියන්නේ මේක වියදමක් තාම ගෙවපු නැති වියදමක්. මාසයට අදාළ ඒත් තාම නොගෙවූ වියදමක් 60000යි. නමුත් පුතේ 60000 අපිට නිකන් ලියන්න බෑ. ඒකට මොකක් හරි නමක් ඇති 60000ට. බලන්න අතිරේක තොරතුරක් දීලාද කියලා. ඔව් දීලා. දෙවැනි අතිරේක තොරතුරේ දීලා රුපියල් 60000ක් වූ මාසික වැටුප් ඊළඟ මාසයේ 10 වෙනිදා ගෙවිය යුතුය. ඒ කියන්නේ මේ මාසෙට අදාළ වැටුප් තාම ගෙවලා නැහැ. නමුත් ඒක මේ මාසේ වියදමක්ද නැද්ද? වියදමක්. ලියන්න ජනවාරි මාසයට අදාළ නැත්නම් මෙම් මාසයට අදාළ එහෙත් තාම නොගෙවූ සේවක වැටුප් රුපියල් 60000යි. ජනවාරි මාසයට අදාළ එහෙත් තාම නොගෙවූ සේවක වැටුප් රුපියල් 60000යි. හරිද? ඉවනේ මාසයට අදාළ එහෙත් තාම නොගෙවූ සේවක වැටුප් රුපියල් 60000කි. හරි 11 බලන්න. 11 බලන්න 11 වෙනි එක. උදේ 11 වෙනි එකේ උපජිත වියදම් වැඩි වෙලා. ඒ කියන්නේ වියදමක් තාම ගෙවලා නැහැ. ඒකයි උපජිත වියදම් වැඩි උනේ. ඔව් ප්‍රාන්තනුත් අඩු වෙලා 1000යි. දැන් ওই 1000 මොකක්ද කියලා අපිට හොයාගන්න වෙනවා. ඒකට අතිරේක තොරතුරු ඕනේ. කොහොමද තව අතිරේක තොරතුරු දෙකයි ඉතුරු බලන්න. අතිරේක තොරතුරක් ඕනේ. ණය මත 12%ක වාර්ෂික පොලියක් ගෙවන්න ලැබේ. එනමුද මේ ණය පොලිය වෙන්නේ නැති. බලන්න ණය මත 12%ක වාර්ෂික පොලියක්. ණය ලක්ෂයයිනේ. ණය ලක්ෂයයි. එහෙනම් 12 කියන්නේ අවුරුද්දටම අදාළ පොලිය කීයද 12000යිනේ. ණය ලක්ෂයයි 12 කියන්නේ අවුරුද්දටම අදාළ පොලිය 12000යි නේද? එහෙනම් ලක්ෂයට 12 කියන්නේ 12000යි. ඒ අවුරුද්දට 12000යි. එහෙනම් මාසෙට කීයද? මාසෙට 10යිනේ. ඉතින් ඒ 10 ඕක තමයි. ඒ වුණාට තාම ගෙවලා නැහැ. ඒකනේ උපවිද්‍යාව වැඩිලා තියෙන්නේ. ගෙවුවා නැතුත් මේ මාසෙ වියදම නිසා හිමිකම් වලින් අඩු වෙලා නේ. හරි නේද? කියන්න මාසයට අදාළ නැත්නම් මේ ජනවාරි මාසයට අදාළ ඒත් තාම නොගෙවු ණය පොලිය රුපියල් 1000යි. මාසයට අදාළ ඒත් තාම නොගෙවු ණය පොලිය වියදම රුපියල් 1000යි. මාසයට අදාළ ඒත් තාම නොගෙවු ණය පොලිය වියදම මාසයට අදාළ එහෙත්
තාම නොගෙවු ණයපොලි වියදම මාසෙට අදාළ හෙත් තාම නොගෙවු ණයපොලි වියදම රුපියල් 1000යි. හරි. මාසෙට අදාළ හෙත් තාම නොගෙවු ණයපොලි වියදම රුපියල් 1000යි. හරි ඒකත් ඉවරයි නේ. හරි අන්තිම එක 12 කාර්යාල උපකරණ වලින් 3000ක් අඩු වෙලා හිමිකම් වලින් 3000ක් අඩු වෙලා. මොකද හිමිකම් අඩු වෙලා කාර්යාල උපකරණ වලින් අඩු වෙලා. හිමිකම් අඩු වෙන්න බලපාන්නේ ගැන්ලි වියදම දෙකමනේ. ඔක වියදමක් වෙන්නත් පුළුවන් ගැන්ලි වෙන්නත් පුළුවන්. ඇයි? ප්‍රාග්ධනයෙන් අඩු වෙලා දේපල පිළිතුරු උපකරණ වලින් අඩු වෙලා. කවුද දන්නේ ව්‍යාපාරයේ දේපල පාවිච්චි කරගෙන දේපල පිළිතුරු උපකරණ අයිතිකාරය ගෙදරන් ගියාද කියලා? එහෙම වුණත් පුතේ හිමිකම් දේපල පිළිතුරු වලින් 3000 අඩු වෙලා හිමිකම් වලින් 3000ක් අඩු වෙන එකනේ වෙන්නේ. එහෙනම් අපිට අතිරේක තොරතුරු බලන්න. ඔක වියදමක් වෙන්නත් පුළුවන්. කවුද දන්නේ ෂෙයර්ද කියලා? ෂෙයර් වුණත් පුතේ දේපල පිළිතුරු උපකරණයෙන් අඩු වෙලා හිමිකම් වලින් අඩු වෙන එක නේද වෙන්නේ? දෙකෙන් එකක් වෙන්න පුළුවන් නේ. දැන් අපිට තීරණය කරන්න බෑ ඔක ගැන්ලිද වියදමක්ද කියලා. බලන්න හතරවෙනි අතිරේක තොරතුර. කාර්යාල උපකරණ පිරිවැය මත වාර්ෂිකව 10%ක් ෂෙයා කරන ලැබේ. ආයෙනම් ඔය ෂෙයා. මේ කාර්යාල උපකරණ පුතේ වාර්ෂිකව 10%ක් නේ. එතකොට 3,60,000ට 10%ක් බැලුවම 36000යි. ඔව් 36000 වර්ෂයකට අපි ගාණ හදන්නේ කොච්චර කාලයකටද? මාසෙකට නේද? 36000ක් අවුරුද්දකට නම් මාසෙකට කීයද පුතේ වැඩෙන්නේ 3000යි නේ. 36000 12න් බෙදුවහම මාසෙකට 3000යි නේ. එහෙනම් පුතේ 3000 කාර්යාල උපකරණ වලින් අඩු කරලා හිමිකම් වලින් අඩු කරලා නේ. මොකද්ද? කාර්යාල උපකරණ ෂෙයා රුපියල් 3000යි. ලියන්න කාර්යාල උපකරණ ෂෙයා රුපියල් 3000යි. ලියන්න පුතේ කාර්යාල උපකරණ ෂෙයා රුපියල් 3000යි. කාර්යාල උපකරණ ෂෙයා රුපියල් 3000යි. ඉව 3000. කාර්යාල උපකරණ ෂෙයා රුපියල් 3000යි. හරිද පුතේ ඒක? අපි යමු ඊළඟ එකට. ආයි ගනුදෙනු 12 අපි විස්තර කරලා ඉවරයි. ඊට පස්සේ මොකද්ද අපෙන් අහන්නේ? මාසය සඳහා ආදායම් ප්‍රකාශය. මේ වගේ ආදායම් ප්‍රකාශය. ලියන්න. සමල් ට්‍රේඩර්ස් 21 ජනවාරි මාසයට ආදායම් ප්‍රකාශය. හදන්නකෝ. හරිද? ලියන්න. සමනල ට්‍රේඩර්ස් දේ ලබන සතියේ 8ටම පන්තිය පටන් ගමු ඈ. අඩු උදේ පොඩි වැඩ වගේක් තියෙනවා. උදේ 8ට 8:10 පන්තිය දැන් කරමු ඈ. ඒක අපි ලේසි. හරි. ලියන්න සමනල ට්‍රේඩර්ස් සමනල ට්‍රේඩර්ස් 2021 ජනවාරි මාස සඳහා ආදායම් ප්‍රකාශය. දෙදාසියකේ ජනවාරි මාසයේ ආදායම් ප්‍රකාශය. මේක අපිට දහස් වලින් නෙමෙයි ඒගොල්ලෝ දීලා තියෙන්නේ. අපි දහස් වලින් නැතුව හදමු. ඒගොල්ලෝ දහස් වලින් නෙමෙයි ආදායම් ඒගොල්ලෝ හදලා තියෙන්නේ. අපි දහස් නැතුව හදමු නේද ඈ. හරි. ආදායම් ප්‍රකාශය කිව්වා සමන් ට්‍රේඩර්ස් 2021 ජනවාරි මාසයේ ආදායම් ප්‍රකාශය කියලා මෙහෙම ඇද්දානේ. හරිනේ.
අධ්‍යාපනයක හදාන්නේ පුතේ මොන තීරුව දිහා බලලාද? හිමිකම් තීරුව. ගනුදෙනු 12ම ඔක්කොම ගනුදෙනු හිමිකම් තීරුවේ තියෙනවා. එහෙනම් පුතේ හිමිකම් තීරුවේ ඉස්සෙල්ලාම ධනේවනේ ආදායම්. ධනේ වෙනුත් අර භාණ්ඩ විකුණුපුව ලියන්න ඕනේ ඉස්සෙල්ලාම. ධනේව තියෙනවා ධන ලක්ෂ 5. ඒක ආදායමක්ද? නැහැ. පුතේ ධන ලක්ෂ 5 අයිතිකාරය ප්‍රාග්ධන දුපේ ගන්නෙ නැහැ. ඊට පස්සේ ධන 40000ක් තියෙනවා 4 වෙනි ගනුදෙනුවේ. ඒක නම් පුතේ 60000ක බඩු 100කට ණය අත්පිට විකුණලා නේද? ඔය ඒක ආදායම පුතේ. නමුත් එතන 40000 කියන්නේ දල ලාභේ. අපි ලියන්නේ 60ක බඩු 100කට වික්කයි කියලා. ඊට පස්සේ ආයි ධන 50000ක් තියෙනවා 6 වෙනි එකේ. එතන 6 වෙනි එකේ ලක්ෂයක බඩු 1.50කට විකුණලා තියෙනවා. ඊට පස්සේ ආයි ධන 10000ක් තියෙනවා පුතේ 9 වෙනි එකේ. මොකක්ද මේ ධන 10000? ඒක ලද වට්ටම. ඒක ආදායමක්. හැබැයි බඩු විකුණලා ආපු එකක් නෙමෙයි. එහෙනම් දේ බඩු විකුණලා ආපු ටික ඉස්සෙල් ලියන්න ඕනේ. මට කියන්න ඕකේ භාණ්ඩ විකුණලා ගනුදෙනු කීයකින් ආවද? භාණ්ඩ විකුණලා ගනුදෙනු කීයකින් ආවද කියලා බලන්න. දේ ඕකේ ප්‍රාග්ධන තීරුවේ තියෙනවානේ 4ක්. මුල ලක්ෂ 5යි, ඊට පස්සේ 40000යි, 50000යි, 10000යි. ඔය ලක්ෂ 5 ගන්නත් බෑ. අර 10000 ආදායමක් තමයි. නමුත් ඒක වෙනත් ආදායමක්. එහෙනම් බඩු විකුණලාවේ 4 වෙනි ගනුදෙනුවේ 40000යි, 5 වෙනි ගනුදෙනුවේ 50000යි. නමුත් මේ 40000යි 50000යි කියන්නේ දල්ලාභ දෙක. නමුත් ආදායම් ප්‍රකාශයේ එහෙම ලියන්න බෑනේ එකපාරට දල්ලාභ කියලා. පුතේ අපි 4 වෙනි ගනුදෙනුවේ 60ක බඩු වික්කේ කීයකටද? 100කට. 60ක බඩු 100කට වික්කේ 4 වෙනි ගනුදෙනුවේ. ඊට පස්සේ 5 වෙනි ගනුදෙනුවේ 5 නෙමෙයි 6 100ක බඩු 150කට වික්කේ. ඒ කියන්නේ අපි වික්කේ ඔක්කොම 160ක බඩු 250කට. 160ක බඩු නේ 250කට වික්කේ. ඒ කියන්නේ උදේ විකුණුම් 250යි. ඒවයි පිරිවැය 160යි. ඒවනේ. අර ලක්ෂ 5 ගත්තෙත් නෑ. අර 10000 ගන්න එක වෙනත් ආදායමක්. බඩු විකුණලා පුතේ මේ 4 වෙනි ගනුදෙනු තිබ්බේ 40000යි. එතන 40000ක් ආවේ 60ක බඩු 100කට වික්කාම. ඊට පස්සේ 6 වෙනි ගනුදෙනුවේ 50000ක් ආවේ 100ක බඩු 150කට වික්කාම. එතකොට ඔයා ආදායම් ප්‍රකාශ විකුණුම් කියලා ලියන්නේ 250000යි. විකුණුම් පිරිවැය ලියන්නේ 160000යි. දහස් නෙමෙයි හදන්නේ. උගෙම ලියන්න විකුණුම්. උගෙම ලියන්න විකුණුම් 250000යි. විකුණුම් 250000යි. ඒක යටින්ම ලියන්න විකුණුම් පිරිවැය කිව්වද? විකුණුම් පිරිවැය 1,60,000යි. දරවල දල්ලා වෙනවා 15න් 6ක් 9යි 90යි. ඒකට කියනවා දල්ලාවේ. ඒකට කියනවා දල්ලාවේ 90000යි. හරි. දල්ලාවේ 90000යි. දෙක තේරෙනවද? 90000 ගත්තේ හරියට 40000 50000 තමයි මේ 90000 ආවේ. නමුත් එකපාර ලියන්නේ නැහැ විකුණුම් පිරිවැය බඩු විකුණලා. ඊට පස්සේ තව වෙනත් ආදායමක් තියෙනවද 10000 නේද? හරි ලියන්න වෙනත් ආදායම්. ඉතින් බඩු විකුණලා තමයි 90000ක දල්ලාභයක් ආවේ වෙනත් ආදායම්. වෙනත් ආදායම තුල ලියන්න ලද වට්ටම්. වෙනත් ආදායම තුල ලියන්න ලද වට්ටම්. කිව්වද ලද වට්ටම් 10ද? ලද වට්ටම් 10 එක වෙනත් ආදායමයි නේ තියෙන්නේ. පුතේ එකම එක වෙනත් ආදායමයි නේ තියෙන්නේ. ඒක දෙවලට දාන්න 10යි 10000යි
90,000යි 10,000යි ලක්ෂයයි ලක්ෂයයි. හරි. එතකොට බඩු විකුණන 90ක් ලාභයි බඩු වික්‍රමතේ විකුණන ආදායමේ ඒ වගේ වියදම අඩුනම 90ක් ලාභයි වෙනත් ආදායම් 10,000යි එතකොට ලක්ෂයයි. ඔකෙන් අඩු ගන්න ඕනේ දැන් අනිකුත් වියදම්. ඇයි අනිකුත් වියදම් කියලා කියන්නේ? ප්‍රධාන වියදම් විකුණුම් පිරිවැය නිසා. කියන්න අනිකුත් වියදම් අනිකුත් වියදම් වෙනත් වියදම්. අනිකුත් වියදම් ටික ලියමු. හරි අනිකුත් වියදම් ටික හොයාගන්නේ කොහෙන්ද අපි? හිමිකම් තීරුවේ ඍණ නම් ඒවා අනිකුත් වියදම්. හරි. හිමිකම් තීරුව ඍණ නම් ඒවා අනිකුත් වියදම්. හැබැයි හිමිකම් තීරුව ඍණ වෙන ඔක්කොම අනිකුත් වියදම් නෙමෙයි. මේක බොරු ගැන්ලිත් තියෙන්න පුළුවන් නේ. ඉතින් මේකේ වෙන අතිරික තොරතුරු නෑ. අපි අතිරික තොරතුරු ටික ඔක්කොම ඔබ ඇතුලේ තියෙනවා ඒකයි. එහෙනම් බලන්න හිමිකම් තීරුව ඉස්සලම ඍණ කීයක් තියෙන කියලා ඍණ ඉස්සලම 7 වෙනි ගණන් ඍණ 24000ක් තියෙනවා. දැක්කද? 7 වෙනි ගණන් ඍණ 24000ක් තියෙනවනේ. ඒක වියදමක්. 7 වෙනි ගණන් ඍණ 24000ක් තියෙනවා. ඒක වියදමක්. මොකක්ද ඒ 24000? පුතේ 7 වෙනි ගණන් මොකක්ද? සේවක වැටුප්ද? වැටුප් 24යි මාසෙක. කියන්නේ වැටුප් 24යි වැටුප් 24යි. පුතේ වැටුප් දෙක තුනක් තියෙන නිසා පළවෙනි තිරුවට දාන්න. 24යි ගොඩනැගිලි කුඩිය තියෙන වැටුප් නෙමෙයිද? දෙක වැටුප් නෙමෙයි ගොඩනැගිලි කුඩියනේ. වැටුප් නෙමෙයි ගොඩනැගිලි කුඩිය එක. ඒ ගොඩනැගිලි කුඩිය 24යි. ඒක වැටුප් නෙමෙයි ගොඩනැගිලි කුඩිය 24යි. ගොඩනැගිලි කුඩිය 24යි. ඊට පස්සේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ ආය ඍණ කීයක් තියෙන්නේ ඍණ? ආය ඍණ 5. මොකක්ද ඒ 5? 8 වෙනි ගණන් ඍණ 5 මොකද්ද? දුන්වට්ටම්ද? දුන්වට්ටම්නේ. ඉතින් 8 වෙනි ගණන් ඍණ 5 දුන්වට්ටම්නේ. දුන්වට්ටම් 5යි. දුන්වට්ටම් 5යි. හරි. දුන්වට්ටම් 5යි. ඊට පස්සේ ආය ඍණ කීයක්ද තියෙන්නේ පුතේ බලන්න. ඍණ 60ක් තියෙනවා 10 වෙනි ගණුදෙනුවේ. මොකද පුතේ 10 වෙනි ගණුදු ඍණ 60 අයක වැටුප් නේ. පුතේ මේ මාසේ වැටුප් තාම ගෙවලා නැහැ. නමුත් මේ මාසේ වැටුප් 10යි 24000යි 5000යි දහස් වලින් නෙමෙයි හදන්නේ. 24000යි දුන්වට්ටම් 5000යි සේවක වැටුප් 60000යි සේවක වැටුප් 60000යි. හරි. ඊට පස්සේ ආයි ප්‍රාග්ධන තීරුව ඍණ 1000ක් තියෙනවනේ. ආයි ප්‍රාග්ධන තීරුව ඍණ 1000ක් තියෙනවනේ. මොකද්ද? ණයපොලි. ඒ කියන්නේ මේ මාසේ දාන ණයපොලි තාම ගෙවලා නැහැ. නමුත් මේ මාසෙකනේ. කියන්නේ ණයපොලි 1000යි. ණයපොලි 1000යි. මේ මාසෙට අදාළයි තාම ගෙවලා නැහැ. නමුත් ලියන්න ණයපොලි 1000යි. ණයපොලි 1000යි. හරි. ණයපොලි 1000යි. ඊට පස්සේ ණයපොලි 1000යි ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? ඊට පස්සේ ආයි ඍණ 3000. මොකක්ද? ඒකත් වියදමක්. දේපල පිරිත උපකරණ ෂෙයා. දේපල පිරියත හා උපකරණ ෂෙයා. දේපල පිරියත හා උපකරණ ෂෙයා 3000යි. 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 එච්චරයිනේ. එච්චරයි ගන්න වියදම් ටික එකතු වෙලා ගහලා දෙවෙනි තීරුවට
වියදම් ටික කීයද කියන්නකෝ. වියදම් ටික කීයද? වියදම් ටික කීයද? 0.0.0 4යි 5යි 9යි 10යි 13යි 3 දැම්ම එකක් ඉතුරුයි 1යි 2යි 3යි 6යි 9යි 93000යිද? වියදම් ටික 93000යි වරහන් කල යටි ඉලක්ක ගන්න. ඒක ලක්ෂයෙන් 93000 අඩු වුණාම 3යි 10න් 3ක් 7යි 7000යි. ඒ කියන්නේ අපේ සුද්ධ ලාභය 7000යි නැත්නම් සුද්ධ ආදායම. සුද්ධ ලාභය එහෙම නැත්නම් සුද්ධ ආදායම 7000යි. සුද්ධ ලාභය එහෙම නැත්නම් සුද්ධ ආදායම 7000යි. සුද්ධ ආදායම එහෙම නැත්නම් සුද්ධ ලාභය 7000යි. හරි. ඉතින් ඔක්කොටම මේ ගාන පැහැදිලි නේද? ඉතින් ලබන සතිය පොඩ්ඩක් තාඩියක් වෙලා වැඩිපුර මම ගන්නවා. හරි. 8 ඉඳලා 10 මාර විතර නිකන් ලබන සතිය ගන්නවා. එහෙනම් පුතේ ඔය අද හදපු ගණන් දෙක ආයසරයක් හදන්න. අදට ඇති පුතේ කරපු ටික. ලබන සතියේ තියෙන හොඳ ගානක් හදන්න පුතේ පටන් ගන්න ඉතින් 18. හරි. අදට කරපු ටික පුතේ ඔය ගානන් දෙපාරක් තුන් පාරක් ගෙදරදී ආයි හැදුවොත් තමයි ඔය ටික තේරෙන්නේ හොඳටම ඔලුවට යන්නේ. හරිද? මම කලබලෙන් හැදුවේ නෑ මම හිමින් හිමින් කරපු දේ. දවසට ගණන් ගොඩාක් හදලා වැඩක් නෑ පුතේ එකක්වත් තේරෙන්නේ නැත්නම්. එක ගාන හරියට තේරුම් ගන්න. දැන් අද තේරුණානේ පුතේ ආදායම් ප්‍රකාශයක් හදන හැටි හරියටම විකුණුම් වලින් විකුණුම් පිළ අඩු කරලා ඒකට වෙනත්තා අද වෙනත්තා දැම්මා ඔය අත්තම ඉස්සෙල්ලා. මීට කලින් ගණන් වල තිබ්බේ නෑ. හරි. එහෙනම් පුතේ ඔය ගණන් දෙක තුන ආයි හදන්න. මම මේක රෙකෝඩින් එක දාන්නම් පුතේ. හරි. එහෙනම් අදට පන්ති මෙතනින් ඉවරයි.